හරි. එහෙනම් සියලුම දරුවන්ට සුබ උදෑසනක් වේවා. හොඳයි එහෙනම් දැන් අපි කතා කර හිටිය පස්වෙනි පේපර් එකනේ. අපි ඒකේ ඉදිරි ටික කතා කරගෙන යමු. පස්වෙනි පේපර් එකේ අපි ගිය සතියේ මෙන්න මේක ඉදිරි කරා මං හිතන්නේ. වෙලා මදි වෙලා දෙවෙනි ව්‍යුහගත ප්‍රශ්නේ B කොටස. අපි ඒකේ A කොටස සාකච්ඡා කරා. B කොටස සාකච්ඡා කරන්න තියෙනවා. නේ අපිට වෙලාව මදි වුණා. හරි. ගන්නකෝ පස්වෙනි පේපර් එකේ මොඩල් පේපර් 5 පස්වෙනි පේපර් එකේ දෙවෙනි ව්‍යුහගත එකේ B කොටස B. හරි. හරිද? හොඳයි. දැන් බලන්න මොකද්ද කියන්නේ කියලා. ක්ලෝරින් 17 35 සහ ක්ලෝරින් 17 37 යනු ක්ලෝරින් වල සමස්ථානිකයි. හරිද? ඕක ඔය ප්‍රොනවුන්ස් කරන්නේ ඔය විදිහට. දැන් අපි කාබන් ගේ සමස්ථානිකය කියනවනේ මෙන්න මෙහෙම. කාබන් 6 12. අන්න ඒ වගේ තමයි දැන් ඔතන තියෙන්නේ ක්ලෝරින් 17 35 සහ ක්ලෝරින් 17 37. හරිද? අපි ඒතකොට ඕක ප්‍රොනවුන්ස් කරන්නේ මේ විදිහට. මෙයා කාබන් 6 12 ඊළඟට අනිත් එක්කෙනා ක්ලෝරින් 17 35. පේපර් එක ගෲප් එකට දාන්න කියලා නම් කියනවා. පුතේ PDF නම් දෙන්න බෑ. ඔයා ක්ලාස් එක ඉවරනාට පස්සේ මට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න මම කියන්නම් කොහොමද ටියුට් එක දෙන්නේ මේ පේපර් එක ගන්න කියලා. මේ PDF ෆයිල් නම් දෙන්නේ නෑ මොකද PDF ෆයිල් දීපුවාම මේ වෙනත් පාර්ශවයන් විසින් ඒවා එඩිට් කරනවා. හරිද? එතකොට අපි අර මිද්‍රායදීසෙත් එක්ක ඔට්ටු වෙලා හදන එකේ වැඩක් වෙන්නේ. ඔයා මට ක්ලාස් එක ඉවරනාට පස්සේ ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න මම එතකොට කියන්නම් මොකද්ද වෙන්න ඕනේ කියලා. ඒ වගේම තමයි තව අර සම්බන්ධ වෙච්ච එක්කෙනෙක් ඉන්නවා මේ එයාට පේපර්ස් ටියුට් ඔක්කොම එවලා තියෙන්නේ. අද දවස් ඇතුළත හම්බෙයි. ඔයාට කෝල් එකක් දෙයි මේ කූරිය එකෙන්. එතකොට ඒක කතා කරලා වැඩේ කරගන්න. මං හිතන්නේ ටියුට් 13ක්ද කොහෙද තියෙනවා එයාට. මට මතක විදියට. ඔය මේ මම ටියුට් ඉල්ලපු එක්කෙනෙක් හිටියා. පේපර් සෙට් එක ඔක්කොම ඇව්වා. ඊළඟට ඔය මේ තියරි එකේ ටියුට් වගේකුත් ඇව්වා. ඔක්කොම ටියුට් 13ක්ද කොහෙද තිබ්බා. හම්බුණාම මට කියන්න හම්බුණා කියලා. හරි. දැන් එහෙනම් මෙන්න මේ විදිහට දැන් අපි මෙයා කාබන් 6 12 විදිහට කියනවා. මෙයාට අපි කියන ක්ලෝරින් 17 35 සහ ක්ලෝරින් 17 37 කියලා. හරිනේ. දැන් එතකොට මම ඒක නිකන් කිව්වේ පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. දැන් අපි දන්නවා සමස්ථානික ගැන. දැන් මේ ප්‍රශ්නේ ගොඩනගලා තියෙන්නේ සමස්ථානික සම්බන්ධයෙන්. හරිද? මේකේ උඩම කියනවා යනු ක්ලෝරින් වල සමස්ථානිකයි. මෙන්න මේවා කියන්නේ ක්ලෝරින් වල සමස්ථානික කියලා ගානේ කියනවා. හරි. මොකද්ද සමස්ථානිකයක් කියන්නේ? සමස්ථානිකයක් කියන්නේ මොකද්ද? සමස්ථානිකයක් කියන්නේ මොකද්ද? හරි. සමස්ථානිකයක් කියලා කියන්නේ එකම පරමාණුක ක්‍රමාංකය තියෙන හරි එකම පරමාණුක ක්‍රමාංකය තියෙන වෙනස් ස්කන්ධ ක්‍රමාංක තියෙන ප්‍රභේදවලට. හරි. එකම පරමාණුක ක්‍රමාංකය තියෙනවා. හැබැයි එයාලගේ ස්කන්ධ ක්‍රමාංකය වෙනස්. හරි. උදාහරණයකට අපි ගමුකෝ මෙන්න මෙහෙම. හරි. x කියලා මූලද්‍රව්‍යයක් තියෙනවා කියලා අපි හිතමු. හරි. x කියලා ප්‍රභේදයක් තියෙනවා. මේ x කියන ප්‍රභේදයේ අපි හිතමු පරමාණුක ක්‍රමාංකය z. හරිද? එයාගේ පරමාණුක ක්‍රමාංකය z. එයාගේ ස්කන්ධ ක්‍රමාංකය a. හරිද? දැන් මේකේ සාමාන්‍යයෙන් අපි වමේ පල්ලෙහායින් ලියන්නේ කාවද? පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය තමයි අපි සාමාන්‍යයෙන් වමේ පල්ලෙහා ලියන්නේ. හරි. අපි වමේ ඉහළින් ලියන්නේ කාවද? වමේ ඉහළින් ලියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ළමයි මේවා හොඳට දැනගෙන ඉන්න ඕනේ. මේවා
මේ හොඳට මතක තියාගන්න. අමාරු කොටස් නෙමෙයි. හරිද? අපිට අර වැඩේ ගොඩ දාගන්න පුළුවන් මේවා. හරි. පරමාණුක ක්‍රමාංකය වමේ පල්ලෙහා තියෙනවා. වමේ ඉහළින් තියෙනවා ස්කන්ධ ක්‍රමාංකය. හරි. දැන් මට කියන්න ස්කන්ධ ක්‍රමාංකය අපි ගන්නෙ කොහොමද? ස්කන්ධ ක්‍රමාංකය අපි ගන්නෙ කොහොමද? ස්කන්ධ ක්‍රමාංකය අපි ගන්නෙ කොහොමද? ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුවේ. හරි. අපි ස්කන්ධ ක්‍රමාංකය ගන්නේ ප්‍රෝටෝන ගණන සහ මම මේ පල්ලෙහෙන් ලියන්නම් නියුට්‍රෝන ගණනේ එකතුවේ. හරිනේ? මතක තියාගන්න. ස්කන්ධ ක්‍රමාංකය අපි ගන්නේ ප්‍රෝටෝන ගණන සහ නියුට්‍රෝන ගණනේ එකතුවේ. හරි. එතකොට පරමාණුක ක්‍රමාංකය මම ඔයාලට තියරි කොට පාඩමේදී කියලා දීලා තියෙනවා පරමාණුක ක්‍රමාංකයෙන් ගන්න පුළුවන් දේවල් ටිකක්. හරි. මතකද දන්නේ නැහැ. මම මේක තියරි කොටස් දැන් මෙතන ඉන්න ළමයි වැඩි හරියක් තියරි එකේ හිටියා. එතකොට මේකේ පදාර්ථයේ ව්‍යුහය කියන පාඩමේදී මෙතන අපි දැන් මූලද්‍රව්‍ය ගැන කතා කරුවේ ඒ පාඩමේදී අවර්තාවක පාඩමේදී. එතකොට මේ පරමාණුක ක්‍රමාංකයේ පොඩි කතාවක් මම ඔයාලට කියලා දුන්නා. මේකේ ගන්න පුළුවන් දේවල් මොනවද කියලා. හරි. අපි ලියනවා මෙහෙම. පරමාණුව උදාසීන නම් පරමාණුව උදාසීනයි. පරමාණුව උදාසීන නම් අපිට ලියන්න පුළුවන් මොනවාද? පරමාණුව උදාසීන නම් ලිවිය හැකි දේවල් මොනවද? ඔය මතක තියෙන්න ඕනේ. හරි. පරමාණුව උදාසීනයි නම් අපිට ලියන්න පුළුවන් මොනවද? මෙන්න මෙහෙම. ප්‍රෝටෝන ගණන සමානයි කාටද? ඉලෙක්ට්‍රෝන ගණනට. මම කෙටි කරලා ලියන්නම්. ඉලෙක්ට්‍රෝන ගණන. මේක සමානයි කාටද? පරමාණුක ක්‍රමාංකයට. ඒ කියන්නේ දැන් ඔය අපි කතා කරන එක. පරමාණුක ක්‍රමාංකය. මේක සමානයි තවත් එක්කට. මොකද්ද? පරමාණුව උදාසීන නම් මම මොකද්ද කියලා දෙන්න ඉස්සරහට. ප්‍රෝටෝන ගණන සමානයි ඉලෙක්ට්‍රෝන ගණනට. ඒක සමානයි පරමාණුක ක්‍රමාංකයට. උදාසීන නිසා මේක තවත් අපිට සමාන කරන්න පුළුවන් මොකේද? මේක අපිට සමාන කර හැකි ආවර්තිත වගුවේ හිමි ස්ථානය. නැත්තම් පිහිටලා තියෙන ස්ථානයට අදාළ අංකය. දැන් හයිඩ්‍රජන් කියොත් ඉන්නේ හයිඩ්‍රජන් 1. එහෙනම් එයාගේ පරමාණු ක්‍රමාංකය කීයද? 1යි. හරිද? පරමාණුව උදාසීනයි නම් අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. මොකද්ද? ප්‍රෝටෝන ගණන සමානයි ඉලෙක්ට්‍රෝන ගණන. ඉලෙක්ට්‍රෝන ගණන සමානයි පරමාණුක ක්‍රමාංකය. ඒක සමානයි ආවර්තිත වගුවේ හිමි ස්ථානය. හරි. එතකොට පරමාණුව ආරෝපිත නම් මොකද වෙන්නේ? පරමාණුව දැන් ආරෝපිත. මෙන්න මෙහෙම තියෙනවා පරමාණු. සෝඩියම් ධන. ඊළඟට ක්ලෝරින් ඍණ. හරි. සල්ෆර් S ඍණ 2. හරිද? S ඍණ 2. ඊළඟට ගත්තාම තව තියෙනවා මෙහෙම ෆ්ලුවරයිඩ් F ඍණ. ඔන්න ඔය විදිහට ආරෝපණයක් එක්ක තියෙනවා නම් මේක මොකද වෙන්නේ? වෙනස් වෙනවා. මේකේ කාවද අයින් වෙන්නේ? මෙන්න මෙයාව අයින් වෙනවා. හරිද? අපි ලියනවා මම ඒවට හේතු කියන්නම් පැහැදිලි කරන්නම්. පරමාණුව ආරෝපිත නම් ඔන්න දැන් පාඩම් කරලා තියෙන කෙනෙක් ඉන්නවනම් ලස්සනට ඌව ගැලපිලා එන්න ඕනේ. ආරෝපිත නම් මොකද වෙන්නේ? ප්‍රෝටෝන ගණන සමානයි පරමාණුක ක්‍රමාංකයට. හැබැයි ඉලෙක්ට්‍රෝන ගණනට සමාන වෙන්නේ නැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න. මේක සමානයි ආවර්තිත වගුවේ හිමි ස්ථානය. ආවර්තිත වගුවේ හිමි ස්ථානය. හරි. පල්ලෙහා චුට්ටක් පේන්නේ නැහැ. මම ආයේ උඩින් ඔක ඔයාලා ලියා ගන්න දෙනකොට කියන්නම්. හරි. දැන් අපි මේක චුට්ටක් ඉස්සලා පැහැදිලි කරගෙන ඉන්න ඕනේ. මේක පැහැදිලි කරගන්න ඕනේ. හරි. දැන් ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණු ක්‍රමාංකය කියන්නේ මොකක්ද කියන්න දන්නවා. ස්කන්ධ ක්‍රමාංකය ගන්නෙ කොහොමද කියන්නත් දන්නවා. ගන්නෙ කොහොමද? ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුවෙන්. හරිනේ. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුවෙන් තමයි ස්කන්ධ ක්‍රමාංකය ගන්න. එතකොට පරමාණුව උදාසීන නම් පරමාණුව උදාසීනයි කියලා කියන ළමයි මෙන්න මේ විදිහට ධන ඍණ ආරෝපණ නෑ මෙයාලගේ. සාමාන්‍ය මෙයා ඉන්න විදිහට මෙයාගේ
සාමාන්‍ය ස්වරූපයට මෙයා ඉන්නවනම් අපි කියනවා මෙයා උදාසීනයි කියලා. ඒ කියන්නේ මේ අපි පරමාණු ලියනකොට දකුණේ උඩ ධන හෝ ඍණ ආරෝපණයක් ලියන්නේ නැත්නම් අපි ඒක කියනවා උදාසීනයි කියලා. හරිද? එතකොට අන්න ඒ විදිහට උදාසීන නම් මොකද වෙන්නේ? ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. ඉලෙක්ට්‍රෝන ගාන සමානයි පරමාණුක ක්‍රමාංකයට. හරිද? මේක සමානයි ආවර්තිතාවගුවේ මෙයාට හිමි ස්ථානයට. හරි? ආවර්තිතාවගුවේ දැන් උදාහරණයකට ගමු සෝඩියම්. සෝඩියම් කියන්නේ කී වෙනියට ඉන්න එක්කනද? 11 වෙනියට ඉන්න එක්කන. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්, සෝඩියම්. අන්න 11 වෙනියට ඉන්නේ. එහෙනම් මෙයාගේ පරමාණු ක්‍රමාංකය 11යි. ආවර්තිතාවගුවේ යාට හිමි ස්ථානය සමානයි පරමාණු ක්‍රමාංකයට. ඒක සමානයි යාගේ ඉලෙක්ට්‍රෝන ගානට. එහෙනම් සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 11ක් තියෙනවා. එහෙනම් එයාගේ ප්‍රෝටෝන කීයක් තියෙනවද? 11ක් තියෙනවා. හරිනේ. දැන් එහෙනම් අන්න ඒ විදිහට ගත්ත හැකි. එතකොට පරමාණු ආරෝපිත නම් ඒ කියන්නේ මෙන්න මේ විදිහට ධන ඍණ තියෙනවා නම් මේකේ. හරි. ඔය විදිහට ධන ඍණ මේකේ තියෙනවා නම් අන්න අපිට ඕකේ ඉලෙක්ට්‍රෝන ගාන අනිත් අයට සමානයි කියලා ගන්න බෑ. හරිද? ඇයි අපි දන්නවා පරමාණුවක් අයන තත්වයට පත් වෙන්නේ ඇයි? මෙන්න මේ වගේ ස්වරූපයකට පත් වෙන්නේ ඇයි මෙයා? මේ විදිහට අයනික ස්වරූපයට පත් වෙන්නේ මොන හේතුවක් නිසාද? හේතුව තමයි මෙයා මොකද කරන්නේ? මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරලා හෝ ඉලෙක්ට්‍රෝන ලබාගෙන උච්ච වායුවක ස්වරූපය ලබා ගන්න. හරි? දැන් මම ඔය කියන්නේ මොකද්ද කියන එක ඔන්න ඔළුවට එන්න ඕනේ. හරි? අපි මේවා ඇත්ත සාකච්ඡා කරලා තියෙන ඕනේ තරම් උදාහරණත් එක්ක. එහෙනම් මෙතනදී ධන හෝ ඍණ වශයෙන් මෙයා ආරෝපිත වෙන්නේ මොන හේතුවක් නිසාද? මෙයාගේ ස්ථායි තත්වය ඇති වෙනකොට. එහෙම නැත්නම් අපි කියනවා උච්ච වායු. උච්ච වායු කවුද එන්නේ? හීලියම්, නියෝන්, ආගන්. අන්නේ උච්ච වායු වල වින්‍යාසය මෙයා ගන්නකොට මොකද වෙන්නේ? එක්කෝ එයා ඉලෙක්ට්‍රෝන පිට කරනවා, එක්කෝ එයා ඉලෙක්ට්‍රෝන ගන්නවා. දැන් උදාහරණයකට මෙන්න මෙයාගේ ගමුකෝ අපි සෝඩියම් ධන. හරි? සෝඩියම් ධන ගත්තාම සෝඩියම්ගේ පරමාණු ක්‍රමාංකය 11යි. 11 වෙනියට ඉන්නේ ආවර්තාවගුව. එතකොට අපි එයාගේ කොහොමද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ? 2,8,1. කොහොමද ලියන්නේ? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා ගන්න දැන් හැමෝම දන්නවනේ. එතකොට දැන් මෙයාගේ තුන්වෙනි ශක්ති මට්ටම දක්වා ඉලෙක්ට්‍රෝන පිහිටලා තියෙනවානේ. 1 2 3. හරිනේ. එතකොට මෙතනදී තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන කීයද සාමාන්‍යයෙන්? ඉලෙක්ට්‍රෝන 8යිනේ. හැබැයි අපි අපේ වයසෙන් අපේ මට්ටමෙන් කතා කරන්නේ ඇත්තටම ඕකේ ඉලෙක්ට්‍රෝන 18ක් තියෙන්න ඕනේ. හැබැයි අපි කතා කරන්නේ ඉලෙක්ට්‍රෝන 8ක් විතරයි. මම ඒකට ඔයාලට හේතු කියලා දීලා තියෙනවා. හරි. දැන් එතකොට මෙතනදී මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න ඕනේ. හැබැයි තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 1යි. දැන් මෙයාට එතකොට මොකද්ද ප්‍රශ්නේ? දැන් අපි දන්නවා යම් මූලද්‍රව්‍ය පරමාණුවක් ස්ථායි වෙන්න නම් මොකද වෙන්න ඕනේ? ඒ කියන්නේ ස්ථායි වෙනවා කියලා කියන්නේ කාට සමාන වෙනවා කියන එකද? අර හීලියම්, නියෝන්, ආගන් කියන උච්ච වායු වලට සමාන වෙනවා කියන එක. එතකොට දැන් මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1ක් තියෙනවා. හැබැයි ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන ඉලෙක්ට්‍රෝන 8යි. අපේ වයසේදී. හරිද? අපේ මට්ටමේදී. එතකොට දැන් අපි ඊළඟට බලනවා මෙයාට ළඟම උච්ච වායුව මොකಾದ කියලා. මෙයාට ළඟින්ම ඉන්න උච්ච වායුව කවුද කියලා බලනවා. හරි? අපි ආවර්තාවගුවේ ඉදිරියට සහ පිටුපසට ඇවිල්ලා බලනවා සෝඩියම්ට ළඟම උච්ච වායුව කවුද කියලා. ළඟම උච්ච වායුව විදිහට ඉන්නේ නියෝන්. හරිද? සෝඩියම්ට ළඟම එකා තමයි නියෝන්. හරි. දැන් මට මේකේ ආවර්තාවගුව දාන්න ඉඩක් නැහැනේ. මම එහෙනම් ඔන්න කියලා ගත්තා. හරි. දැන් මම මෙතනින් ලියන්නම්. සෝඩියම් මෙතනින් ලියන්න. සෝඩියම්ට ළඟම එක්කෙනා නියෝන්. හරිද? නියෝන් කියන උච්ච වායුව තමයි මෙයාට ළඟින්ම තියෙන්නේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද? නියෝන් ඉන්නේ කී වෙනියටද? හයිඩ්‍රජන්, හීලියම්, ඊළඟට ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්. කීයද? 10. මෙයා ඉන්නේ 10 වෙනි තැනට. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපිට ලියන්න පුළුවන් 2.8යි කියලා. එතකොට සෝඩියම් කියන කෙනා මොකද කරන්නේ? සෝඩියම්ට මෙහෙම ඉන්න පුළුවන්ද? බෑ. සෝඩියම් මෙහෙම හිටියොත් ස්ථායි නෑ. කිසියම් මූලද්‍රව්‍ය පරමාණුවක් ඇයි ළමයි බන්ධනයක් හදන්නේ? බන්ධනයක් හදනවා කියන්නේ මොකද්ද වෙන්නේ? තව එකෙක් එක්ක එකතු වෙනවා කියන එක. ඇයි එකතු වෙන්නේ? එයාට තනියම ඉන්න බැරි නිසා. එයාට තනියම ස්වභාවිකව පවතින්න බැරි වෙන හින්දා එයා මොකද කරන්නේ? තවත් එක්කෙනෙක් එක්ක සෙට් වෙනවා.
එතකොට සෝඩියම් කියන්නේ අන්න ඒ වගේ කෙනෙක්. මොකද මෙයා ස්ථායි වෙන්න නම් මෙයාගේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය උච්ච වායුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. එහෙනම් දැන් මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන එකයි එයාට ළඟම තියෙන උච්ච වායුව නියෝන් දෙන්න සෙට් නැහැ. මෙයාගේ 2.8යි මෙයාගේ 2.8යි එකයි. එහෙනම් සෝඩියම් කියන කෙනා දැන් මෙයාට සමාන වෙන්න නම් මොකද කරන්න ඕනේ? මෙන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනය මෙයා අයින් කරලා දාන්න ඕනේ. හරි? මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනය මේක අයින් කරලා දාන්න ඕනේ. අයින් කරලා දාපුවාම කොහොමද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන එනවා 2.8යි කියලා. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ වින්‍යාසයයි මෙයාගේ වින්‍යාසයයි සමාන වෙනවා. අන්න මෙයා ඉලෙක්ට්‍රෝනයේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනය පිට කරලා දානවා. හරිද? අයින් කරනවා. අයින් කරපුවාම මෙයාගේ වින්‍යාසය මෙයාගේ වින්‍යාසයට සමානයි. අන්න අපි කියනවා සෝඩියම් ස්ථායි තත්ත්වයටපත් වුණා කියලා. එතකොට දැන් ස්ථායි තත්ත්වයටපත් වුණාම එයාගේ තියෙන විශේෂතා මොනවද? මෙයා ස්ථායි තත්ත්වයටපත් වුණාම හරි අපි බලමු මොනවද තියෙන්නේ කියලා. දැන් ආරම්භක අවස්ථාවේ මෙයාගේ පරමාණුක ක්‍රමාංකය කීයද? පරමාණුක ක්‍රමාංකය කීයද? ආරම්භක අවස්ථාව කියලා කියන්නේ ධන ඍණ නැති අවස්ථාව, උදාසීනයි. එහෙනම් ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට ඉලෙක්ට්‍රෝන ගාන පරමාණු ක්‍රමාංකයට ආවර්තව ගුවේ හිමි ස්ථානය ওই විදිහට සමානයි. එහෙනම් දැන් පරමාණු ක්‍රමාංකය මෙයා ඉන්න තැන මේක සමානයිනේ ආවර්තව ගුවේ හිමි ස්ථානයට. එහෙනම් එයා ඉන්නේ 11ට. එහෙනම් මෙයාගේ පරමාණු ක්‍රමාංකය 11යි. ඊළඟට ප්‍රෝටෝන ගාන මම P කියලා දැම්මා. ප්‍රෝටෝන ගාන. ප්‍රෝටෝන ගානක් බලන්න ආපුවාම මේකටම සමානයි. මේ සෙට් එකම සමානයි. එහෙනම් ප්‍රෝටෝන ගානක් කීයද? 11යි. ඉලෙක්ට්‍රෝන ගණනත් කීයද? මේ සෙට් එකම සමානයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගානත් 11යි. හරි. ඉලෙක්ට්‍රෝන ගානත් 11යි. හරි. දැන් එතකොට තව දෙයක් කියන්න ඕනේ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ප්‍රෝටෝන කියලා කියන්නේ ධන ආරෝපිත ප්‍රභේද, ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ ඍණ ආරෝපිත ප්‍රභේද. හරිනේ? ප්‍රෝටෝන කියන්නේ ධන ආරෝපිත ප්‍රභේද, ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපිත ප්‍රභේද. අපි සාමාන්‍යයෙන් ප්‍රෝටෝනයක ආරෝපණය ධන එකක් විදිහටත් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ඍණ එකක් විදිහටත් තමයි සලකන්නේ. එහෙනම් දැන් මෙතන ප්‍රෝටෝන තියෙනවා 11ක්. එහෙනම් මුගේ සමස්ත ධන ආරෝපණය කීයද? එකෙක්ගේ ආරෝපණය ධන 1යි. එහෙනම් 11 දෙනෙක් ඉන්නවා කියන්නේ උගේ සමස්ත ආරෝපණය ධන 11යි. හරිනේ? ඊළඟට ඉලෙක්ට්‍රෝන එකක ආරෝපණය අපි සලකන්නේ ඍණ 1යි කියලා. එහෙනම් ඉලෙක්ට්‍රෝන 11ක් තියෙනවා නම් සමස්ත ආරෝපණය එනවා ඍණ 11යි. හරිනේ? දැන් එහෙනම් ඔන්න අපි මෙයාගේ ආරෝපණත් එක්ක ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගාන දාගත්තා. දැන් මෙතන වෙනස කීයද? ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි සමානයි, ආරෝපණ ප්‍රතිවිරුද්ධයි. වෙනස කීයද? 0යි. හරි? වෙනස 0යි. ඇයි ඒ? ධන 11 ඍණ 11. වෙනස කීයද? 0යි. හරිනේ? අන්න ඒ විදිහට ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන අතර වෙනස 0යි නම් තමයි ඇත්තටම අපි කියන්නේ යා උදාසීනයි කියලා. හරි. දැන් ඉතින් හරිනේ දැන් මේ බලන්නකො මේ දෙන්නා වෙනස 0යිනේ නේද? ප්‍රෝටෝන ගාන සහ ඉලෙක්ට්‍රෝන ගාන අතර වෙනස 0යි නම් අන්න අපි යාට කියනවා උදාසීනයි කියලා. හරි. දැන් ඊළඟට මෙයා මොකද කරන්නේ? මෙයා යනවා නියෝන්ගේ වින්‍යාසය ගන්න. ඇයි යන්නේ එහෙම? ස්ථායි වීමේ අරමුණෙන්. හරි. පරමාණුක ක්‍රමාංකය අපි දැන් නව තත්ත්වය ලියලා බලමු. පරමාණුක ක්‍රමාංකය මම කෙටි කරලා ලියුවේ. හරි. දැන් පරමාණුක ක්‍රමාංකයේ වෙනසක් වෙනවද? ඒ කියන්නේ මෙයා ආවර්තිතාවගුවේ ඉන්න ස්ථානයේ වෙනසක් වෙනවද? අපි ආවර්තිතාවගුවේ තියෙන 11 වෙනි තැන තියෙන සෝඩියම් කුට්ටිය පිටින්ම ගලවලා අරන් ගිහිල්ලා නියෝන් ඉන්න තැන තියෙනවද? නැහැනේ. එහෙනම් උගේ පරමාණු ක්‍රමාංකයේ වෙනසක් වෙනවද? නෑ. එහෙනම් ඒක 11ම තමයි. ඊළඟට ප්‍රෝටෝන ගණන වෙනස් වෙනවද? ප්‍රෝටෝන ගණන නෑ. මේ ආරෝපිත නම් ප්‍රෝටෝන ගාන පරමාණු ක්‍රමාංකයට සමානයි. ඒක සමානයි ආවර්තිතාවගුවේ හිමි ස්ථානයට. හරිනේ? දැන් එහෙනම් ප්‍රෝටෝන ගානෙත් එහෙනම් වෙනසක් වෙනවද? නෑ. ප්‍රෝටෝන වලට අපි මුකුත් කරේ නෑ. එහෙනම් එක ධන 11ම තමයි. ඒකේ වෙනසක් නෑ. ඉලෙක්ට්‍රෝන ගානට මොකද වෙන්නේ? අන්න ඒක වැදගත්. ඉලෙක්ට්‍රෝන ගානට මොකද වෙන්නේ? මෙතන අවසාන ශක්ති මට්ටමේ තිබ්බ එක ඉලෙක්ට්‍රෝනයක් මොකද කෙරුවේ? ගලවලා අයින් කෙරුවා. දැන් එහෙනම් කලින් 11ක් තිබ්බා. දැන් එකක් අයින් කරලා. එහෙනම් දැන් ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 10යි. ඇයි? කලින් එකක් තිබ්බා 11ක් තිබ්බා. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙයා නියෝන් ගාවට යන්න ඕනේ හින්දා අවසාන එකේ තිබ්බ එක ඉලෙක්ට්‍රෝනයක් ගලවලා අයින් කෙරුවා. එහෙනම් දැන් කීයද ඉලෙක්ට්‍රෝන ගාන? 10යි.
එතකොට එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ඍණ 1යි නම් ඉලෙක්ට්‍රෝන 10 සමස්ත ආරෝපණය ඍණ 10යි කියලා. දැන් බලන්න මේ දෙන්න අතර වෙනසක් තියෙනවද? ධන 11යි ඍණ 10යි. දැන් වෙනසක් තියෙනවනේ. දැන් කීයක වෙනසක් තියෙනවද? ධන එකක. මොකද මේක ලොකුයිනේ. එහෙනම් දැන් මෙතන වෙනසක් තියෙනවා ධන එකක. අන්න අපි කියනවා මෙයා දැන් මොනවා වෙලාද? ආරෝපිත තත්ත්වයට පත් වෙලා. හරිනේ ඉතින්. පරමාණුව ආරෝපිත තත්ත්වයට පත් වෙලා. අපි කොහොමද ඔක පෙන්වන්නේ? සෝඩියම් ලියලා ඊට පස්සේ ආරෝපණය මෙතන ආපු ඉලක්කම දකුණු පැත්තේ උඩින් දානවා Vg ලකුණත් එක්ක. එහෙනම් ධන තියෙන්නේ එහෙනම් ධන එකයි. අපි සාමාන්‍ය එකේ ඉලක්කම ලියන්නේ ධන විතරක් දාපුවාම ප්‍රමාණවත්. දැන් මෙතන ධන 3යි කියලා ආවනම් අපි ලියන්න ඕනේ ධන 3යි. හරි? ධන ලකුණ ඉස්සරහින් පිටිපස්සෙන් දෙපැත්තෙන්ම දානවා. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙනම් අපිට මෙතන මෙයා ධන 1යි කියලා ඔන්න පෙන්වන්න පුළුවන්. හරිනේ? අපි එහෙනම් කියනවා මෙයා ආරෝපිත තත්ත්වයට පත් වෙලා. හරිද? එහෙනම් ඔය විදිහට තමයි අපි මේ ආරෝපණ කතන්දර ඔය සෙට් එක කතා කරන්නේ. දැන් මේකේ අපිට තියෙන්නේ ඕක නෙමෙයි. මේකේ අපිට තියෙන්නේ ඕක මම ගත්තේ මෙන්න මේ ස්කන්ධ ක්‍රමාංකය පරමාණු ක්‍රමාංකය ආපු නිසා. දැන් අපිට මේකේ තියෙන්නේ සමස්ථානික ගැන කතා කරන්න. එතකොට මේ සමස්ථානිකයේ තියෙන විශේෂත්වය මොකද්ද? ඔය පස්සේ සම්බන්ධ වෙච්ච කට්ටිය ඉන්නවනම් දැන් සාකච්ඡා කරන්නේ පස්වෙනි පේපර් එකේ දෙවෙනි ප්‍රශ්න ව්‍යුහගත එකේ B කොටස. අපි ඒකේ A කොටස ගිය සතියේ කතා කරා B කොටස කතා කරන්නේ. හරි. දැන් එතකොට අපෙන් අහන්නේ මේකේ සමස්ථානික ගැන. සමස්ථානිකයේදී මොකද වෙන්නේ? සමස්ථානිකයේදී වෙන වැඩේ තමයි ප්‍රෝටෝන ගණනය සහ ඉලෙක්ට්‍රෝන මම මේවා පස්සේ දෙන්නම් ලියා ගන්න. ප්‍රෝටෝන ගණනය සහ ඉලෙක්ට්‍රෝන ගණනය වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රෝටෝන ගානේ මේකගේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි වෙනස් වෙන එකෙක් ඉන්නවා. දැන් අපි දන්නවා පරමාණුවක න්‍යෂ්ටිය තුල හරි පරමාණුවක් තුල උපපරමාණුක අංශු ප්‍රධාන වශයෙන් 3යි. අපේ වයසට නම් 3යිනේ. හැබැයි ඊට වඩා තව ගොඩක් තියෙනවා උපපරමාණුක අංශු. හරිද? ඔයාලා දන්නේ ඔය ප්‍රධාන 3 දෙනා විතරයි. ඊට වඩා තව උපපරමාණුක අංශු පිහිටලා තියෙනවා. හරිද? ඔයාලා වැඩිදුර ඉගෙන ගන්න ගියොත් රසායන විද්‍යාවේදී ඒවා ඉගෙන ගන්න පුළුවන්. හරි. දැන් එතකොට අපි දන්න මූලික 3 දෙනා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. හරිනේ? දැන් එතකොට අපි දැන් කතා කරුවේ ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන කියන දෙන්නා ගැන පමණයි. එතකොට මේකේ තව අපි කතා නොකරපු එක්කෙනෙක් ඉන්නවා. ඒ කවුද? නියුට්‍රෝන. හරිද? නියුට්‍රෝනය පිහිටලා තියෙන්නේ න්‍යෂ්ටිය තුල. හරි. දැන් එහෙනම් අපි බලමුකෝ මේ ස්කන්ධ ක්‍රමාංකයත් එක්ක මෙතන තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. ස්කන්ධ ක්‍රමාංකය සමානයි අපි ලියනවා. හරි? ස්කන්ධ ක්‍රමාංකය සමානයි මම කෙටි කරලා ලියන්නම් ප්‍රෝටෝන ගණන ධන නියුට්‍රෝන ගණන. හරි. ප්‍රෝටෝන ගණන ධන නියුට්‍රෝන ගණන. හරි. දැන් එතකොට සෝඩියම් ගැන අපි කතා කර හිටියේ. සෝඩියම්ගේ පරමාණුක ක්‍රමාංකය 11යි. ඒතකොට අපි දන්නවා පරමාණුක ක්‍රමාංකය සමානයි ඉලෙක්ට්‍රෝන ගානට ප්‍රෝටෝන ගානට වඩා සමානයි. එහෙනම් මෙයාගේ ප්‍රෝටෝන ගානත් කීයද? 11යි. හරිනේ? ධන. දැන් අපි ඔය මෙතෙක් කතා කරපු ඒ වගේ කොහෙවත් කතා කරුවද නියුට්‍රෝන ගණනක් ගැන? අපි කොහේ හරි කතා කරාද නියුට්‍රෝන ගණනක් ගැන? දැන් අපි අර ඉස්සලා පරමාණු උදාසීන නම් ආවර්තිතාවගුවේ හිමි ස්ථානය පරමාණුක ක්‍රමාංකයට සමානයි. ඒක ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන වලට සමානයි. එහෙම ගත්තනේ. ඒ තැන්වල කොහෙදි හරි අපි කතා කරාද නියුට්‍රෝන ගණනක් ගැන? නෑ. අපි කතා කරුවේ නෑ. අපිට අර ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන ගන්න විදිහට නියුට්‍රෝන ගන්න බෑ. හරිද? මොකද ඒක පිහිටලා තියෙන ආකාරය එකිනෙකට වෙනස්. හරිද? අපිට අරකේ වගේ අර විදිහ රටාවක් ඒකේ හඳුනා ගන්න බෑ. එතකොට අපි කොහොමද නියුට්‍රෝන ගාන හොයාගන්නේ? ඒක හොයාගන්න පුළුවන් මෙන්න මේ ස්කන්ධ ක්‍රමාංකය දිහා බලලා. හරිද? ස්කන්ධ ක්‍රමාංකය දිහා බලලා අපිට පුළුවන් නියුට්‍රෝන ගාන කීයද කියලා හොයාගන්න. හැබැයි අපිට ඒවා වෙන් වශයෙන් පාඩම් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ප්‍රශ්නේ කරනකොට ඒ ප්‍රශ්නේ දීලා තියෙනවා එයාගේ නියුට්‍රෝන හොයාගන්න ක්‍රමය. හරි. දැන් මම උදාහරණයක් නේ දැන් මෙතන පැහැදිලි කරන්නේ සෝඩියම් ගැනනේ කියන්නේ. මම මෙතන සෝඩියම්ගේ නියුට්‍රෝන ගාන දාන්නම් කෙලින්ම. සෝඩියම්ගේ නියුට්‍රෝන ගාන 12යි. හරිද? සෝඩියම්ගේ නියුට්‍රෝන ගාන 12යි. එතකොට 12යි 11යි දෙන්නගේ එකතුව කීයද? මෙතනට අදාළව 23යි. එහෙනම් මෙන්න මේ සෝඩියම් කියන කෙනාගේ ස්කන්ධ ක්‍රමාංකය 23යි. එතකොට අපි ඕක සම්මත විදිහට ලියනවා කොහොමද? සෝඩියම්
ඒකගේ දැන් දකුණු පැත්තේ පල්ලෙහෙන් ලියන්නේ පරමාණුක ක්‍රමාංකය. මෙතන Z නේ තිබ්බේ. එතන ලියන්නේ පරමාණුක ක්‍රමාංකය. එහෙනම් ඒක දැන් කීයද? 11යි. එහෙනම් දකුණු පැත්තේ පල්ලෙහෙන් 11යි කියලා ලියුවා. ස්කන්ධ ක්‍රමාංකය කීයද? 23යි. එහෙනම් දකුණු පැත්ත නේ වම් පැත්ත පල්ලෙහෙන් ලියා පරමාණු ක්‍රමාංකය වම් පැත්තේ ඉහළින් ලියවා ස්කන්ධ ක්‍රමාංකය. කීයද? 23යි. හරිද? අපිට මෙන්න මේ විදිහට මේ මූලද්‍රව්‍ය දෙනවා. මේක දෙන්නේ නැහැ. මේක මෙහෙම දෙන්නේ නැහැ. අපිට ප්‍රශ්නයක මේ විදිහට දෙනවා. අපිට කියනවා මෙන්න මේ පරමාණුවේ නැත්තම් මේ මූලද්‍රව්‍යයේ නියුට්‍රෝන ගාන හොයන්න. දැන් කොහොමද හොයන්නේ? නියුට්‍රෝන ගාන හොයන්න කියන. ඉතින් හොයන්න පුළුවන් නේ දැන්. අපි මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය දන්නවද නැද්ද? දන්නවා. ඉතින් මේ දීලා තියෙන ලියලා තියෙන. ස්කන්ධ ක්‍රමාංකය දන්නවා. අපි මෙයාගේ ප්‍රෝටෝන ගාන දන්නේ නැද්ද? දන්නවා. ඇයි එබේන් දීලා තියෙනවා. අපි දන්නවා පරමාණුක ක්‍රමාංකය මොකේට සමාන වෙනවද? ප්‍රෝටෝන ගානට සමානයි. එහෙනම් මුගේ ප්‍රෝටෝන ගාන කීයද? 11යි. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය 23යි. අපි හිතමුකෝ දැන් නියුට්‍රෝන ගාන දීලා නැහැ කියලා. හරි. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය 23යි. මේක දිහා බලලා අපිට ඒක ගන්න පුළුවන්. පරමාණු ක්‍රමාංකය 11යි කියලා කියන්නේ ප්‍රෝටෝන ගාන 11යි. අහන්නේ නියුට්‍රෝන ගාන. එහෙනම් අපිට බැයිද නියුට්‍රෝන ගණන තනි කරලා 23න් 11ක් අඩු කරලා 12යි කියලා ලියන්න? පුළුවන් නේ. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපි සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් තුලදී නියුට්‍රෝන ගාන හොයාගන්නේ. හරිද? ඒවා අපිට අර පරමාණු ක්‍රමාංක වගේ ගන්න බෑ. අපිට මෙන්න මේ විදිහට පොඩි ගණනය කිරීමක් කරලා නියුට්‍රෝන ගාන කීයද කියලා හරියටම හොයාගන්න පුළුවන්. හරි. ඊළඟට දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ දෙන්නනේ. ක්ලෝරීන් 1735 සහ ක්ලෝරීන් 1737. හරි. ක්ලෝරීන් 1735 සහ ක්ලෝරීන් 1737 කියන දෙන්න තමයි මෙතනදී අපිට ප්‍රශ්නේ දීලා තියෙන්නේ. හරි. සමස්ථානිකයක් කියන්නේ මොකක්ද කියන එක දැන් අන්න පැහැදිලි කරගන්න වෙලාව හරි. සමස්ථානිකයක් කියන්නේ ළමයි මේ බලන්නකො පරමාණුක ක්‍රමාංකය මුන් දෙන්නගේ වෙනස්ද? නෑ. මුගෙත් 17යි මුගෙත් 17යි. ඒ කියන්නේ මුන් දෙන්නගේම ප්‍රෝටෝන ගානත් මොකද වෙලා තියෙන්නේ? 17යි නේද? ඇයි අපි දන්නවනේ පරමාණු ක්‍රමාංකය කෙලින්ම සමානයිනේ ප්‍රෝටෝන ගානට නේද? එහෙනම් දැන් මේ අවස්ථා දෙකේදීම පරමාණුක ක්‍රමාංකය 17 නිසා ප්‍රෝටෝන ගානත් කීයද? 17යි. එතකොට මෙතන ස්කන්ධ ක්‍රමාංක දෙකේ පොඩි පරස්පරතාවයක් තියෙනවා නේ. ස්කන්ධ ක්‍රමාංක දෙකේ පොඩි පරස්පරතාවයක් තියෙනවා. ඒක ගන්නෙ කොහොමද? ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුවෙන්. අපි ස්කන්ධ ක්‍රමාංකය ගන්න ප්‍රෝටෝන ගාන සහ නියුට්‍රෝන ගාන එකතුවෙන්. ප්‍රෝටෝන ගානේ දැන් මෙතන වෙනස් වෙලා නැහැ නේ. මෙයාගේ 17යි මෙයාගේ 17යි. ප්‍රෝටෝන ගාන වෙනස් වෙලා නැහැ. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙන්න ඕනේ අනිත් එක මොකಾದ? මෙන්න මෙතන තියෙන නියුට්‍රෝන ගාන. හරිද? මෙතන තියෙන නියුට්‍රෝන ගාන වෙනස් වෙච්ච නිසා තමයි මෙයාට 35 ඇවිල්ලා මෙයාට 37 වශයෙන් ස්කන්ධ ක්‍රමාංක දෙකක් ආවේ. ඇයි ස්කන්ධ ක්‍රමාංක දෙකක් ආවේ? මෙයාගේ මොකද වෙලා තියෙන්නේ? ප්‍රෝටෝන ගාන අවුලක් නැහැ සමානයි දෙන්නගෙම. හැබැයි වෙනස් වෙලා නියුට්‍රෝන ගාන. නියුට්‍රෝන ගාන වෙනස් වෙච්ච හින්දා මෙයාගේ මොකද වෙලා තියෙන්නේ? ස්කන්ධ ක්‍රමාංක දෙක වෙනස් වෙලා. අන්න ඒ විදිහට ස්කන්ධ ක්‍රමාංක අසමාන හැබැයි පරමාණුක ක්‍රමාංක සමාන ප්‍රභේදවලට අපි කියනවා කවුරු කියලාද? යාලට අපි කියනවා සමස්ථානික කියලා. තව උදාහරණයක් මම ඕනනම් ලියන්නම්. කාබන් 612. හරි. මෙයාගේ සමස්ථානිකයක් තමයි කාබන් 613. තවත් මෙයාලගේ එකෙක් ඉන්නවා කාබන් 614. හරිද? මේ කාබන්ගේ සමස්ථානික තුනක්. කාබන් 612, කාබන් 613, කාබන් 614. එතකොට බලන්න මේ 6 තුන් දෙනාගේ මොකදලා තියෙන පරමාණු ක්‍රමාංක සමානයි. හැබැයි 12 13 14 ස්කන්ධ ක්‍රමාංක අසමානයි. අන්න එහෙනම් මතක තියාගන්න සමස්ථානික කියන්නේ මොනවද? පරමාණුක ක්‍රමාංකයේ සමාන වන හැබැයි ස්කන්ධ ක්‍රමාංකය අසමාන වන ප්‍රභේද. එතකොට දැන් මෙතන ස්කන්ධ ක්‍රමාංකය අසමාන වුණේයි අන්න ඒකත් ඔළුවේ තියෙනවා. අසමාන වුණේයි මෙතන තියෙන නියුට්‍රෝන ගානේ වෙනස්කමක් තිබ්බ නිසා. එහෙනම් අපි දැන් මුන් දෙන්නගේ වෙන වෙනම නියුට්‍රෝන ගාන හොයමු. මුන් දෙන්නගේ වෙන වෙනම නියුට්‍රෝන ගාන හොයමු. හරි. දැන් එහෙනම් උන් දෙන්නගේ වෙන වෙනම එන්නේ කොහොමද? ස්කන්ධ ක්‍රමා හරි. ඉස්සලා මේකට හදමු 35යි. සමානයි. ප්‍රෝටෝන ගාන අපි දන්නවා මෙතන තියෙන පරමාණු ක්‍රමාංකයට සමානයි. 17යි නියුට්‍රෝන ගාන හොයන්න. එහෙනම් නියුට්‍රෝන ගාන සමානයි 35 රින 17. කීයද? මෙතනට අදාළ වෙනවා 19ක් කියලා. හරි. එහෙනම් මෙතනට අදාළ වෙනවා නියුට්‍රෝන ගාන 19යි. හරි මේ මෙයාට අදාළව. ඊට මෙයාට ගන්නවා. එයාගේ කීයද?
7යි සමානයි 17 ධන නියුට්‍රෝන. හරිනේ. එහෙනම් නියුට්‍රෝන ගාන හොයන්න ඕනේ 37න් අඩු කරනවා 17. හරිද? කීයක් දෙන්නේ? සෝරි මෙතන 18යි නේ. මෙතන කීයද දෙන්නේ? කෙලින්ම එනවා 20යි. හරි. එහෙනම් ඔන්න ඉස්සරහින් ලියන්නම්. එහෙනම් මෙතනට අදාළව මෙයාගේ නියුට්‍රෝන ගාන එනවා 18යි සහ 20යි කියලා. එහෙනම් බලන්න දැන් මේ දෙක අසමානයිනේ. බලන්න. මෙයාගේ නියුට්‍රෝන 18යි, මෙයාගේ නියුට්‍රෝන 20යි. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට නියුට්‍රෝන අසමාන වීම නිසා හරි එකම මූලද්‍රව්‍ය පරමාණුවක පවතිනා වූ නියුට්‍රෝන ගාන අසමාන වීම නිසා සමස්ථානික බිහි වෙනවා. ඒ සමස්ථානිකවල පරමාණුක ක්‍රමාංකය සමානයි. හැබැයි ස්කන්ධ ක්‍රමාංකය අසමානයි. හරිනේ. හරි. එහෙනම් ඔන්න දැන් ඔළුවේ තියෙනවා මොකද්ද මෙයාලගේ කතාව කියලා. හරි. ඉස්සලම ඔයාලට ප්‍රශ්නේ දීලා තියෙන වගුවක් ඒකේ සමස්ථානික දෙක වෙන වෙනම තියෙනවා. ප්‍රෝටෝන ගාන සහ නියුට්‍රෝන ගාන තමයි අපෙන් අහලා තියෙන්නේ. හරි. දැන් ඉතින් ආය අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. මේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි හැදුවා. හරිනේ. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන අපි දැන් හැදුවානේ. එහෙනම් වගුවේ පුරවා ගන්න ඕනේ. වගුවේ තියෙන්නේ මෙන්න මේ විදිහට. වගුව තියෙනවා මෙහෙම. මෙතන තියෙනවා සමස්ථානිකය ක්ලෝරින් 1735. මෙතන තියෙනවා ක්ලෝරින් 1737. හරි. එතකොට මෙතන තියෙනවා ප්‍රෝටෝන ගාන, මෙතන තියෙනවා නියුට්‍රෝන. එහෙනම් මේ අවස්ථාවේ ප්‍රෝටෝන 17යි, මේකෙත් 17යි, මෙතන නියුට්‍රෝන 18යි, මෙතන නියුට්‍රෝන 20. මේ හැදුවනේ. හරි. හොඳයි. ඊට පස්සේ හරි ඊළඟ කොටසට යන්න කලින් එහා පැත්තේ තියෙනවා තව අපිට ප්‍රශ්න වගේක් දෙලා ළමයි ඔය එහා පැත්තේ සුලභතා අනුපාතය එහෙම හොයන්න කියලා තියෙනවා. ඔය සුලභතා අනුපාත හොයන විදිහෙම ඔයාලට නෑ. ඒවා ඔයාලට වැඩිදුර රසායන විද්‍යාව ඉගෙන ගත්තොත් ඉගෙන ගන්න පුළුවන්. හරි. අපි එන ඉස්සලා මේ ටිකේ විවරණයක් දාගෙන ඉමු. හරි. ඔය මේ අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය අපි පේපර් සාකච්ඡා කරනකොට ඒකේ විවරණයක් මේ වගේ සම්පූර්ණ පැහැදිලි කිරීමක් එක්ක තමයි වැඩේ යන්නේ. එතකොට ඒකට පොඩි CR පොතක් ඔයාලා තියාගන්න ඕනේ ළඟ. හරි පිටු 80ක විතර CR පොතක් තියාගන්න. ඊට පස්සේ මොඩල් පේපර් එක කීයද කියලා දාන්න. දැන් මේ යන්නේ මොඩල් පේපර් 5. අපි මේ වෙනකොට පළවෙනි මොඩල් පේපර් 4ම අංග සම්පූර්ණ විදිහට සාකච්ඡා කරලා තියෙන්නේ. හරිද? එතකොට මේ මොඩල් පේපර් 5 දැන් පස්වෙනි එකේ යන්නේ දෙවෙනි ප්‍රශ්නේ B කොටස. දෙවෙනි ව්‍යුහගත ප්‍රශ්නේ B කොටස. එතකොට ප්‍රශ්නාංකය දැම්මා. මම දෙන විවරණය පැහැදිලිව ලස්සනට නෝට් එක ලියා ගන්න ඕනේ. හරි? එතකොට නැති කරගන්න නැතුව තියා ගන්න ඕනේ. දැන් අපි සෑහෙන්න ලියලා තියෙනවා. එතකොට මේ වැඩේ යන්නේ මේ විදිහටයි. හරි. දැන් අද මේ කට්ටියට ඇහැරලා නැහැ වගේ මට පේන්නේ. පිරිමි ළමයින්ගේ ප්‍රතිශතය ගොඩක් අඩුයි. නේද? පිරිමි ළමයි ඔව් ගෑනු ළමයි දැන් 40 කිට්ටු වෙන්න ඉන්න එපයි. අද ගොඩක් අඩුයි. මොකද ඊයේ උනේ ඊයේ අර කැම්පස් එකේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙලා කට්ටියට එහෙම නිින්ද ගියාද? හරි. හොඳයි අපි එහෙනම් වැඩේ කරමු. හරි. එහෙනම් ප්‍රශ්නාංකය දාලා ලියමු මෙහෙම. ලියන්න මෙහෙම. මම අදාළ පොයින්ට් ටික විතරක් දෙන්නම්. ලියන්න මෙහෙම. ලියන්න. මූලද්‍රව්‍ය පරමාණුවක මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියේ පවතිනා වූ ප්‍රෝටෝන ගණන 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 එහි පරමාණුක ක්‍රමාංකය ලෙස හඳුනාගත හැකි අතර එහි පරමාණුක ක්‍රමාංකය ලෙස හඳුනාගත හැකි අතර පරමාණුක ක්‍රමාංකය ලෙස හඳුනාගත හැකි අතර පරමාණුව උදාසීන තත්වයේ පවතී නම්
පරමාණු උදාසීන තත්වයේ පවතිනම් පහත ආකාරයේ සම්බන්ධතාවයක් පහත ආකාරයේ සම්බන්ධතාවයක් පහත ආකාරයේ සම්බන්ධතාවයක් පරමාණුක ක්‍රමාංකය සමග හඳුනාගත හැක. හරි. එහෙනම් අපි මේක දාගමු පරමාණු ක්‍රමාංකය සමානයි ආවර්තිත වගුවේ හිමි ස්ථානය. එතකොට මේක සමානයි ප්‍රෝටෝන ගණනට. මේක සමානයි උදාසීන වෙන හින්දා ඉලෙක්ට්‍රෝන ගණන. උදාසීන නිසා ඉලෙක්ට්‍රෝන ගණනට සමානයි. එහෙනම් මේක දාගන්න. දාලා මේක කොටු කරලා තියාගන්න. උදාසීන නම් අපිට ඔය හතරම ගත්ත හැකි. පරමාණු ක්‍රමාංකය ආවර්තවගේ හිමි ස්ථානයට සමානයි. ඒක ප්‍රෝටෝන ගණනට, ඒක ඉලෙක්ට්‍රෝන ගණනට සමානයි. හරි. තියාගන්න. දැන් එදා ටියුට් ගන්න බැරි වෙච්ච කට්ටිය අද මේ මීගලාවේ කට්ටිය MX එකට එන්න 10 මාට්ට ඒ ටයිම් එකටම එන්න. එදා ශිල්පයකට එන්න කියලා කියනකොට මේ ළමයි ආයතන දෙක පටලගෙන. මම ඒක අර වෙනමම කිව්වේ නෑ සියඹලංගම පන්තිය කියලා. ශිල්පයකට එන්න කියලා කියනකොට මෙහි පදවිගම ශිල්පයකට ඇවිල්ලා. ඒක මෙහෙම මේ මීගලාවේ කට්ටිය. ඉතින් ඒකේ සුද්ධ සිංහලෙන් මම කියලා තිබ්බා මේ මීගලාවේ කට්ටිය MX එකට එන්න කියලා. ඔය සිංහල තේරෙන්නේ නෑනේ. හරි. 10 මාට්ට එන්න. හරියට මේ වෙලාවට එන්න. අනිත් අයට හරිය කට්ටියට මම කියන්නම් ටයිම් එකක්. ඒ වගේම තමයි ළමයි මේක දාගන්න පරමාණු ක්‍රමාංකය සමානයි ආවර්තවගේ හිමි ස්ථානය ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගාන. හෙට අපිට තියරි පන්තිය කරන්න වෙන්නේ නැහැ. හරි. මම ඒකට අතිරේක දවසක් අතිරේක ටයිම් එකක් උදේ වෙලාවක ගන්නම්. දැන් මේ කැම්පස් එකේ වැඩෙත් එක්ක ඔක්කොම ටයිම් ටේබල් අවුල් වෙලා තියෙන්නේ. ඒක තව සති දෙකක් විතර යද්දී ඉවර වෙයි. ඊට පස්සේ ආය අපිට නෝමල් විදිහට කාලසටහන කරගෙන යන්න පුළුවන්. නැත්නම් මේ උදේ පාන්දර දාගෙන ඔට්ටු වෙන්න ඕනේ. ඕක චුට්ටක් ඔය විදිහට තව සති දෙක තුනක් යද්දී ඉවර වෙයි. ඊට පස්සේ අපි ආයෙ සුපුරුදු විදිහටම වැඩේ පටන් ගමු. හෙට දවසේදී මට පන්තිය කරන්න වෙන්නේ නැහැ. අපේ මෙහෙ ඥාති වෙන කෙනෙක්ගේ වෙඩින් එකක් තියෙනවා. ඉතින් ඒකට අර යන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒ නිසා මේ මට හෙට දවසේදී පන්තිය කරන්න වෙන්නේ නැහැ. මම ඒකට වෙන වෙලාවක් ඔයාලට දෙන්නම්. ඒ වෙලාවට අපි වැඩේ කරමු. හරි. මේක දාලා ඉවරද? හරි. ඊළඟට ලියන්න ඊළඟ පොයින්ට් එක පොයින්ට් ලියන්න. ඊළඟ පොයින්ට් එක ලියන්න. ඊළඟ එක පරමාණුව ආරෝපිත තත්වයේ පවතිනම් පරමාණුව ආරෝපිත තත්වයේ පවතිනම් පරමාණුව ආරෝපිත තත්වයේ පවතිනම් පරමාණුව ආරෝපිත තත්වයේ පවතිනම් ආරෝපිත තත්වයේ පවතිනම් ආරෝපිත තත්වයේ පවතිනම් ආරෝපිත තත්වයේ පවතිනම් පරමාණුක ක්‍රමාංකය ඉලෙක්ට්‍රෝන ගණනට අසමාන වේ. ඉලෙක්ට්‍රෝන ගණනට අසමාන වේ. ඉලෙක්ට්‍රෝන ගණනට අසමාන වේ. මොකද එයා ආරෝපිත තත්ත්වයට පත් වෙනවා කියන්නේ එක්ක ඉලෙක්ට්‍රෝන පිට කරනවා එක්ක ඉලෙක්ට්‍රෝන ගන්නවා. දැන් අපි ඉස්සලා උදාහරණයට සෝඩියම් ගේ දැක්කනේ. එයා ඉලෙක්ට්‍රෝනය පිට කෙරුවා. හරිද? එහෙනම් අන්න එතකොට ඉලෙක්ට්‍රෝන ගාන මේ පරමාණු ක්‍රමාංකයත් එක්ක සෙට් වෙන්නේ නැහැ. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගණනට අසමාන වේ. හරි. දැන් මේක දාගන්න. පරමාණු ක්‍රමාංකය සමානයි ආවර්තිත වගුවේ හිමි ස්ථානය ඒක සමානයි ප්‍රෝටෝන ගාන. දැන් ඉලෙක්ට්‍රෝන ගාන නැහැ. ආරෝපිතයි නම් ඉලෙක්ට්‍රෝන ගාන අපිට මෙතනින් අයින් කරන්න වෙනවා. මොකද එතකොට සමාන වෙන්නේ. දැන් මේක දාගන්න පටස් දාලා පරමාණු ක්‍රමාංකය සමානයි ආවර්තිත වගුවේ හිමි ස්ථානය ඒක සමානයි ප්‍රෝටෝන ගානට. තියරි හොඳට පාඩම් කරලා තියෙනවා නම් ඉතින් දැන් ගේමක් නෙමෙයි. ඔය ඉතින් සේරම කියලා දීලා තියෙන්නේ ඉතින්. පාඩම් කරලා නැති එක වෙනම කතාවක්.
ළමයි උගන්නපු ටික අවුලක් නැද්ද? ඊයේ මොකද හොඳට ඊයේ මම මේ වෙනස් විදිහකට ගියේ. මොකද හොඳයිද? ෆිට් එකක් හරි 1000ක් හොඳයි න ะ. ඊයේ මොකෝ තාත්තේ? මම දැක්කේ නෑ කවුරුත් කමෙන්ට් එකක්වත් දාලා තිබ්බේ නෑ කමෙන්ට් එකක් ඉල්ලුවේ නැද්ද ඊයේ? නෙත්ම මොකෝ ඊයේ තාත්තේ? මම දැක්ක නෙත්ම එහෙම හිටියා. ඉවරනකම් වගේ හිටියා මං හිතන්නේ. නෙත්ම මොකෝ තාත්තේ? අවුලක් නැද්ද ඊයේ කරපු ටික? හරිද මේක දාගන්න ඉවරද? හරි. ඊළඟට ඊට පස්සේ ඊළඟ එක ලියන්න. ඊළඟ පොයින්ට් එක. ඊළඟ පොයින්ට් එක ලියන්න. ලියන්න මෙහෙම. එකම මූලද්‍රව්‍ය පරමාණුවේ 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 ස්කන්ධ ක්‍රමාංක එකම මූලද්‍රව්‍ය පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංක අසමාන වීමෙන් ලියන්න එකම මූලද්‍රව්‍ය පරමාණුවේ එකම මූලද්‍රව්‍ය පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංක වෙනස් වීමෙන් ස්කන්ධ ක්‍රමාංක වෙනස් වීමෙන් ස්කන්ධ ක්‍රමාංක වෙනස් වීමෙන් ස්කන්ධ ක්‍රමාංක වෙනස් වීමෙන් ඇතිවන්නා වූ ප්‍රභේද සමස්ථානික ලෙස හඳුන්වයි. ළමයි සවුන්ඩ් අවුලක් නැහැ නේද? පැහැදිලිව ඇහෙනව නේද? හඳුන්වයි. කවුරුත් කතා කරන්නේ අනේ මේ අවුලක් තියෙනවා නම් කියන්නේ හඳුන්වයි. හරි. ඊට පස්සේ ස්කන්ධ ක්‍රමාංකය අපි දාගමු. ස්කන්ධ ක්‍රමාංකය මෙන්න ප්‍රෝටෝන ගාන සහ නියුට්‍රෝන ගාන එකතුවට සමානයි. හරි. මේක දාගන්න කොටස් දාලා පහුගිය සතිය සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කට්ටිය ගිය සතියේ රෙකෝඩින් ටික ඔක්කොම දාලා තියෙනවා. ඒවා බලන්න. බලලා ඒ නෝට් හරි ගස්ස ගන්න. මේ වෙනකොට පේපර් ක්ලාස් එකේ වීඩියෝ රෙකෝඩින් 10ක් දාලා තියෙනවා. මම හිතන්නේ ඒකට ඔක්කොම පැය දෙකමාර 3 මුලින් පැය 3:30මාර කියපුවක් තියෙනවනේ. ඒකට ඔක්කොම ගත්තාම දවස් වශයෙන් පැය දෙකමාර වගේ ගත්තොත් එහෙම පැය 23ක් වගේ මේ විදිහේ වීඩියෝ 10ක් අප්ලෝඩ් වෙලා තියෙනවා. හරි. ප්‍රෝටෝන ගණන දන නියුට්‍රෝන ගණන. හරිද? දැන් ඊට පස්සේ එහෙනම් ඊළඟ කොටස. දැන් එහෙනම් අපි දන්නවා මේ ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වුණොත් තමයි සමස්ථානික ඇති වෙන්නේ. හරි. දැන් අපි ඊළඟට ලියමු ස්කන්ධ ක්‍රමාංකයයි වෙනස් වෙන්නේ කියලා. හරි ලියන්න මෙන්න. ලියන්න ඊළඟ පොයින්ට් එක. මූලද්‍රව්‍ය පරමාණුක න්‍යෂ්ටියේ පවතිනා වූ නියුට්‍රෝන ගණන වෙනස් වීම හේතුවෙන් නියුට්‍රෝන ගණන වෙනස් වීම හේතුවෙන් නියුට්‍රෝන ගණන වෙනස් වීම හේතුවෙන් සමස්ථානික ඇති වේ. මොකද එහෙම වෙනස් වෙයි වුණාම තමයි ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙන්නේ. ඒතකොට ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙන්නේ තමයි සමස්ථානික ඇති වේ. වෙනස් වීමෙන් සමස්ථානික ඇති වේ. ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වීමෙන්
සමස්ථානික ඇතිවීම. sorry මේ නියුට්‍රෝන ගණන වෙනස් වීමෙන් සමස්ථානික ඇතිවීම. හරි. දැන් එහෙනම් ඔන්න එකක් හරි. හරි. දැන් එහෙනම් අපි ඕකේ පළවෙනි ඔය ප්‍රශ්නෙට අදාළ කැල්කියුලේෂන් එක කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට කරගන්න පුළුවන්. පළවෙනි ක්ලෝරින් කෙනාට අදාළ 35යි. හරි. එයාගේ ස්කන්ධ ක්‍රමාංකය ප්‍රෝටෝන ගාන 17යි නියුට්‍රෝන ගාන අන්න නියුට්‍රෝන ගාන සමානයි 18යි කියලා ලියුවේ. ඊළඟ දෙවෙනි අවස්ථාවට අදාළව 37යි සමානයි 17 ගාන නියුට්‍රෝන ගාන. එහෙනම් නියුට්‍රෝන ගාන සමානයි 20යි. හරි. එහෙනම් ඔන්න ඔය ටික දාගන්න. ඔයාලා හරියට කරලා තියෙනවා නම් මේවා හරි දාගන්න. ඉක්මන් කරන්න. හරි. ඊට පස්සේ එහා පැත්ත පස්වෙනි පිටුව ප්‍රශ්නේ ඊළඟ කොටස මේක හරියද? ඉක්මනට දාගන්න ඕනේ. හරි. ලියලිවරද? ගන්න එහා පැත්තට. එහා පැත්තට ගන්න. එහා පැත්තේ මොකද්ද කියන්නේ? ඔය වගුව පුරවන්න කියලා කියනවා පළවෙනි කොටස. හරි. ඊට පස්සේ දෙවෙනි B කොටස බලන්න. ක්ලෝරින් වායු නියදියක ක්ලෝරින් ඒක ළමයි මේ ප්‍රශ්නේ කපලා අයින් කරන්න. සුලභතා අනුපාත හොයන්න බෑ ඔයාලට තාම. ඒක කපලා අයින් කරන්න. හරි. ඊට පස්සේ C කොටස බලන්න. ක්ලෝරින් හයිඩ්‍රජන් සමග සාධන සංයෝගයේ බන්ධන දැක්වීමට තිත් කතිර සටහන අඳින්න. හරි. දැන් මේකේ තිත් කතිර සටහන අපි දැන් කතා කරලා තියෙනවා ප්‍රධාන වශයෙන් ඔය බන්ධනයක ඉලෙක්ට්‍රෝන පෙන්වීම සඳහා ක්‍රම කිහිපයක්. මොනවද? එකක් ලුයිස් ව්‍යුහ ක්‍රමය, අනිත් එක තිත් ක්‍රමය, අනිත් එක තිත් කතිර ක්‍රමය. හරිනේ? ක්‍රම තුනයි. මොකද්ද? ලුයිස් ව්‍යුහය, ඊළඟට තිත් කතිර ක්‍රමය සහ ඊළඟට තිත් ව්‍යුහය. හරි. දැන් ඒතර මේකේ අහන්නේ තිත් කතිර ව්‍යුහය. හරිනේ? මේ හයිඩ්‍රජන් සහ ක්ලෝරින් අතර තියෙන බන්ධනය ඉදිරිපත් කිරීම සඳහා තිත් කතිර ක්‍රමය පාවිච්චි කරන්න කියලායි කියන්නේ. හරි. දැන් අපි ඉස්සෙල්ලම් බලන්න ඕනේ ඇයි මෙයාලා මේ විදිහට දැන් මේකේ කියනවනේ දැන් බන්ධනයක් හදාගත්ත කතාවක්. ඇයි මෙයාලා මේ විදිහට බන්ධන සාදා ගන්න පෙළඹෙන්නේ? අන්න ඒක තමයි අපේ පළවෙනි ප්‍රශ්නේ. ඇයි බන්ධන හදා ගන්න පෙළඹෙන්නේ? මොකද්ද හේතුව? මෙයාලා මොකද කරන්නේ? ළඟම තියෙන උච්ච වායුවේ වින්‍යාසය ගන්න තමයි කොහොම හරි try කරන්නේ. එතකොට ළඟම තියෙන උච්ච වායුව මොකද්ද කියලා බලලා උගේ වින්‍යාසය ගන්න තමයි මෙයාලා කොහොම හරි try කරන්නේ. මොකද එහෙම වුණොත් විතරයි මෙයාලට ස්ථායීව පවතින්න පුළුවන් වෙන්නේ. එහෙනම් මෙයාලා මොකද කරන්නේ? කොහොම හරි try කරනවා ළඟම තියෙන උච්ච වායුවේ වින්‍යාසය ලබා ගන්න. හරි. අපි බලමු කොහොමද මේක හරි ගස්ස ගන්න කියලා. මම ඔයාලට කියලා දීලා තියෙනවා බන්ධන පාඩමේදී කටපාඩම් කරන්නේ නැතුව මෙයා හදන්නේ කියන්නේ මූලද්‍රව්‍ය පරමාණු හදන්නේ අයනික බන්ධනද සහසංයෝජ බන්ධනද කියලා හොයාගන්න ක්‍රමයක්. හරි. ඔයාලට ඕනනම් ඒක අර අපි දිගෑරලා ලියන අවබෝධ ක්‍රමය තියෙන්නේ. අපි කරුණෙන් කරුණ ලියන්නේ. එහෙම ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව ක්‍රමයක් කියලා දීලා තියෙනවා විද්‍යුත් ඍණතාව වෙනස ඇසුරෙන් ගන්නත් පුළුවන්. හරි. ඔය ක්‍රම දෙකම මම කියලා දීලා තියෙනවා. සහසංයෝජද එහෙම නැත්නම් අනිත් අවස්ථාව මොකද්ද? අයනිකද කියලා හොයාගන්න. හරි. නෝට් පෙරලා බලන්න බන්ධන පාඩමේ ඕවා ඔක්කොම තියෙනවා. හරි. දැන් අපි ඉස්සලා මේක අර අවබෝධ ක්‍රමය දිගෑරලා ලියා ගන්න ක්‍රමයට යමු. මොකද එහෙම යම් තමා මේකට අදාළව පැහැදිලි කිරීම කරගන්න ඕනේ. හරි.
අපි එහෙනම් ඒකෙදි මොකද කරන්නේ? අපි දැන් මේ කටපාඩම් කරන්නේ නැතුව අවබෝධයෙන් හදන්න යන්නේ කොහොමද මෙයාගේ සහසංයෝජ බන්ධනය ගොඩ නැගෙන්නේ කියලා. හරි. කොහොමද එහෙනම් ගන්නෙ? ඉස්සල්ලාම ගන්නෙ මොකද්ද? මූලද්‍රව්‍ය පරමාණු දෙකේ විස්තර දෙක ලියා ගන්න ඕනේ. හයිඩ්‍රජන් සහ ක්ලෝරින් තමයි ඉන්නේ. එහෙනම් දෙන්නගේ පරමාණුක ක්‍රමාංකයේ ප්‍රෝටෝන ගාන, ඉලෙක්ට්‍රෝන ගාන ඔය විස්තර ටික ලියා ගන්න ඕනේ වෙන වෙනම. ඊට පස්සේ මොකද්ද කරන්නේ? එයාලට ළඟම ඉන්න උච්ච වායුව මොකද්ද කියලා තෝරා ගන්න ඕනේ. නේ ළඟම එක මොකද්ද කියලා තෝරා ගන්න ඕනේ. ඊට පස්සේ උගෙත් මොකද කරන්න ඕනේ? අර විදිහට තොරතුරු ටික ලියා ගන්න ඕනේ. තොරතුරු ටික ලියලා මොකද කරන්න තියෙන්නේ? උන් දෙන්නව සෙට් කරන්නයි තියෙන්නේ. හරිනේ? උන් දෙන්නව සෙට් කරන්නයි තියෙන්නේ. හරි. අපි කරලා බලමු. එහෙනම් දැන් මේකේ තියෙන හයිඩ්‍රජන් සහ ක්ලෝරින්. එහෙනම් හයිඩ්‍රජන්. හරි. ඉස්සල්ලාම අපි ගන්නවා හයිඩ්‍රජන්. හරිනේ? එහෙනම් හයිඩ්‍රජන්ගේ පරමාණුක ක්‍රමාංකය කටපාඩම් කරන්නේ නැතුව අවබෝධයෙන් ගන්න යන්නේ. හරි. පරමාණුක ක්‍රමාංකය කොහොමද එන්නේ? පරමාණු ක්‍රමාංකය මෙයා ඉන්නේ ආවර්තිතාවකයේ කීවෙනියටද? පළවෙනි ස්ථානයේ. එහෙනම් පරමාණු ක්‍රමාංකය කීයද? 1යි. හරිනේ? පරමාණු ක්‍රමාංකය 1යි. ප්‍රෝටෝන ගණන ධන 1යි. දැන් ඉතින් දැන් ධනාවය කියන්න මම අය කියන්න යන්නේ ධන 1යි. හරිනේ? 1යි කියන එක දැන් ඔයාලා දන්නවා. ඇයි ඒක සමානයි. මෙයා සාමාන්‍ය අවස්ථාවේ ඉන්නවා නම් ඉලෙක්ට්‍රෝන ගානත් එකම තමයි. ඒතකොට ඍණ 1යි සමස්ත ආරෝපණයත් එක්ක. අර ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ශක්ති මට්ටම් තුල ඉලෙක්ට්‍රෝන පිහිටලා තියෙන ආකාරය. කොහොමද ලියන්න වෙන්නේ? 1යි. මොකද ඉලෙක්ට්‍රෝන 1යිනේ තියෙන්නේ. එහෙනම් අපිට 1යි කියලා තමයි ලියන්න වෙන්නේ. හරි. දැන් බලනවා මේකට ළඟම ඉන්නේ කවුද? හයිඩ්‍රජන්ට ළඟම ඉන්න උච්ච වායුව කවුද? හයිඩ්‍රජන්ට ළඟම ඉන්න එක හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම් මොහොම යන්නේ නේ. එතකොට ළඟම ඉන්න උච්ච වායුව කවුද? හීලියම්. මොකද හීලියම්, නියෝන්, ආගන්. අපිට ඉන්න උච්ච වායු 3. ඔයිට අමතරව තව උච්ච වායු තියෙනවා. අපිට ඉන්නේ හීලියම්, නියෝන් සහ ආගන් කියන 3 දෙනා පමණයි. හරිනේ? එහෙනම් මෙයාට ළඟම ඉන්න උච්ච වායුව හීලියම්. එහෙනම් ලියා ගන්නවා දැන් හීලියම්ගේ විස්තර ටික. හරි. ලියා ගන්නවා. දැන් එතකොට ලියාගත්තාම කොහොමද එන්නේ? එයාගේ පරමාණු ක්‍රමාංකය එයා දෙවෙනියට ඉන්නේ. ඔන්න එතකොට ආවර්තිතාවක ගුණ මතක තියෙන්න ඕනේ. ආවර්තාවක මතක නැත්නම් ඉතින් නිකන් හිටපල්ලා. හරි. ප්‍රෝටෝන ගණන අපි දන්නවා මේකටම සමානයි. එතකොට ධන 2යි. හරිනේ? ඉලෙක්ට්‍රෝන ගණන අපි දන්නවා මේකටම සමානයි ඍණ 2යි. හරිනේ? එහෙනම් ওই විදිහට ඔන්න ප්‍රෝටෝන ගණන, ඉලෙක්ට්‍රෝන ගණන, පරමාණුක ක්‍රමාංකය විස්තර ටික දාගත්තා. දැන් එයාගේ ඊළඟට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු. එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එනවා 2යි කියලා. මොකද ඉලෙක්ට්‍රෝන 2යිනේ තියෙන්නේ. මොකද පළවෙනි ශක්ති මට්ටමට අපි ඉලෙක්ට්‍රෝන 2යි දාන්නේ. හරිනේ? ඒක ප්‍රශ්නයක් නෑනේ. හරි. දැන් එහෙනම් ඔන්න හයිඩ්‍රජන්, හීලියම් තොරතුරු ටික ලියාගත්තා. දැන් මොකද්ද වෙන්න ඕනේ? හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මෙන්න මුගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට සමාන කරගන්නයි ඕනේ. මොකද මූලද්‍රව්‍ය පරමාණුවක් බන්ධන හදනවා කියලා කරන්නේ ඒක. මොකද මෙයාට ස්ථායි වෙන්න ඕනේ නම්, හයිඩ්‍රජන්ට ස්ථායි වෙන්න ඕනේ නම් එයා කොහොම හරි කරන්නේ ඒකට ළඟම තියෙන උච්ච වායුවේ වින්‍යාසය ලබා ගන්න එක. ළඟම තියෙන උච්ච වායුව මෙයා, එහෙනම් එයාගේ වින්‍යාසය 2. හැබැයි මෙයාගේ වින්‍යාසය 1. එහෙනම් මෙයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ? මෙයාට එක ඉලෙක්ට්‍රෝනයක් පිටතින් ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි මෙතන 2ක් වෙලා මෙයා සෙට් වෙන්නේ. හරිනේ? එහෙනම් ඔන්න හයිඩ්‍රජන්ගේ අවශ්‍යතාවය අපි හොයාගත්තා. මොකද්ද හයිඩ්‍රජන්ගේ අවශ්‍යතාවය? එයාට එක ඉලෙක්ට්‍රෝනයක් පිටින් ගන්න අවශ්‍යයි. මොකද මේ පරමාණු ක්‍රමාංක අසමානයි. එහෙනම් එයාගේ අවශ්‍යතාවය තමයි පිටින් ඉලෙක්ට්‍රෝනයක් ගන්න එක. හරි. ඒක ලියාගත්තා. පැත්තකින් මාක් එකක් දාගත්තා. හරි. යමු ඊළඟට මෙයත් එක්ක සෙට් වෙන්න එන අනිත් එක ගාවට. එන්නේ ක්ලෝරින්. හරිනේ? ක්ලෝරින් තමයි තියෙන්නේ. ටිකක් දිලිසෙනවානේ. හරි. එතකොට ක්ලෝරින්ගෙත් ඔය විදිහටම විස්තර ටික ලියා ගන්නවා. ක්ලෝරින්ගේ කොහොමද එන්නේ පරමාණුක ක්‍රමාංකය? ක්ලෝරින් ඉන්නේ ආවර්තිතාවකයේ කීවෙනි තැනටද? 17 වෙනි තැන. හරි. ඉස්සල්ලා අපි සමස්ථානික දෙක ලියනකොට 17යි කියලා ලිය පරමාණු ක්‍රමාංකය 17යි. එතකොට දැන් ප්‍රෝටෝන ගණන පරමාණු ක්‍රමාංකයට සමානයි ධන 17යි. ඉලෙක්ට්‍රෝන ගණන උදාසීන නම් 17ම තමයි ඉලෙක්ට්‍රෝන නිසා ඍණාරෝපිත නිසා ඍණ 17යි. හරිනේ? එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද එන්නේ? 2,8,7. දැන් ඒව ලියා ගන්න පුළුවන් නේ. ඉලෙක්ට්‍රෝන මේ පාඩමේ අවුල් කොටස් තියෙනවා නම් දැන් තව ටික දවසකින් 10 වසරේ කට්ටියට මේ පාඩම පටන් ගන්නවා. හරි.
ඔයාලට මම මේක කරලා තියෙන්නේ 10 වසරේ කට්ටියට මේ පාඩම තව ටික දවසකින් පටන් ගන්නවා. මේ පාඩමේ ගැටලු තියෙන කට්ටිය ඉන්නවනම් සම්බන්ධ වෙන්න. මම ඒකට මේ පාඩම කරද්දී ඔයාලට කියන්න. හරි. එහෙනම් ඔන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියවා 287 කියලා. හරි. 287. දැන් එහෙනම් ඊළඟට මෙයාට ළඟම ඉන්න උච්ච වායුව තෝරන්න ඕනේ. ක්ලෝරීන්ට ළඟම තියෙන උච්ච වායුව කවුද? ළඟම ඉන්න එක්කෙනා කවුද? කවුද ළඟම ඉන්නේ? ළඟම ඉන්නේ ආගන්. හරි හදලා බලන්න. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ફોස්ෆරස්, සල්ෆර්, ඊට පස්සේ ක්ලෝරීන්. හරිනේ? 17 ක්ලෝරීන්. ඊළඟට ඉන්නවා 18 වෙනියට කවුද? ආගන්. එහෙනම් එතකොට ඒවා මතක තියෙන්න ඕන. ආවර්තවක මතක නැතුණම් ඉතින් මේවා කරන්න බෑ. ඒක මතක තියෙන්න ඕන. හරි ආගන්. එයාගෙත් ඔය විදිහටම ඩීටේල්ස් ටික දාගන්නවා. පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය. එතකොට එයා ඉන්නේ 18 වෙනි තැනට. හරි? 18යි. ඊළඟට ප්‍රෝටෝන ගණන. ධන 18යි. ඉලෙක්ට්‍රෝන ගණන. ඍණ 18යි. ඊළඟට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. කොහොමද එන්නේ 2,8,7. හරි. sorry 8. දැන් එහෙනම් ඔන්න එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියවා. දැන් බලන්න මොකද වෙන්නේ? මෙයා දැන් ස්ථායි වෙනවා කියලා කරන්නේ මොකක්ද? මුගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මෙන්න මේකගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට සමාන කරගන්න. දැන් බලන්න මොකද්ද ප්‍රශ්නේ? මේක හරි. මම මයික් ඔෆ් කරගන්න. මයික් ඔෆ් කරගන්න ඔය මයික් ඔන් වෙලා. හරි. ඒකෝන මෙතන මෙයාලගේ ක්ලෝරින් ආගන් ඔන්න ඉලෙක්ට්‍රෝන දෙක හරි. ඊළඟට දෙවෙනි ශක්ති මට්ටමත් හරි සමානයි. හැබැයි මෙතන පොඩි අවුලක් තියෙනවා. මෙයාගේ එක ඉලෙක්ට්‍රෝනයක අඩුවක් තියෙනවා නේ. එහෙනම් ක්ලෝරීන්ට ආගන් ගාවට එන්න නම් මෙතන මොකද වෙන්න ඕනේ? එක ඉලෙක්ට්‍රෝනයක් මෙයාට පිටින් ගන්න වෙනවා මෙතනට යන්න නම්. හරිනේ. ක්ලෝරීන්ට මෙයාගේ වින්‍යාසය ගන්න නම් එක ඉලෙක්ට්‍රෝනයක් අවශ්‍යයි. දැන් මොකද කරන්නේ? දැන් මොකද්ද ප්‍රශ්නේ? දැන් අපෙන් අහන්නේ හයිඩ්‍රජන් සහ ක්ලෝරීන් අතර හටගන්නා වූ බන්ධනය තිත් කතර සටහනකින් පෙන්වන්න කියලා. හරිනේ. ඕකනේ අහන්නේ අපි. දැන් හයිඩ්‍රජන්ට මොකද්ද උනේ? එයාටත් ඉලෙක්ට්‍රෝන එකක් අඩු වෙලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් එයාටත් තියෙන්නේ. මුට තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයක්. මෙයාටත් ඉලෙක්ට්‍රෝනයක් මදි. අරයටත් ඉලෙක්ට්‍රෝනයක් මදි. එහෙනම් එකම විකල්පය මොකද්ද? දැන් අපි අයනික බන්ධනයකේ මොකද්ද කරන්නේ? දැන් හිතන්නකෝ මෙයාට ඉලෙක්ට්‍රෝනයක් වැඩි මේක ඉලෙක්ට්‍රෝනේ පිට කරන්න ඕනේ කියලා. එහෙම වුණා නම් මොකද වෙන්නේ? මෙයා ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා දෙනවා ක්ලෝරීන්ට. ඔන්න මේ අවස්ථාව නේ මම කියන්නේ. දැන් හිතන්නකෝ දැන් මෙතන හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනයක් වැඩියෙන් තියෙනවා කියලා මෙයා ගාවට යන්න. හරිද? එතකොට එයා මොකද කරන්නේ? වැඩියෙන් තියෙන එක පිට කරනවා. පිට කරලා එයා දෙනවා ඒක කාටද? ක්ලෝරීන්ට. දැන් ක්ලෝරීන්ට ඉලෙක්ට්‍රෝන එකක අඩුවක් නේ තියෙන්නේ. එහෙනම් අරයා පිට කරපු එක මෙයාට දෙනවා. අන්න දෙන්න ෂේප්. එතකොට එහෙම හැදෙනවා නම් මොකක්ද අපි ඒකට කියන්නේ? අයනික බන්ධනයක්. එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන පිට කරලා අනිත් එක ඉලෙක්ට්‍රෝනය ගන්නවා නම් අපි දන්නවා එතන තියෙන මොන බන්ධනයක්ද? අයනික බන්ධනය. හැබැයි දැන් මෙතන එහෙම වෙනවද? නෑනේ. මෙයාටත් ඉලෙක්ට්‍රෝනයක් අඩුයි, මෙයාටත් ඉලෙක්ට්‍රෝනයක් අඩුයි. දැන් එහෙනම් අයනික බන්ධනයෙන් විකල්ප අවස්ථාව මොකද්ද? දෙන්නටම ඉලෙක්ට්‍රෝන අඩුයි නම් අපි යනවා විකල්පයකට. මොකද්ද? දෙන්නගේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙන්න මොකද කරන්නේ? ක්‍රොස් කර ගන්නවා. හවුලේ තියා ගන්නවා. එක මතයක කියන්නේ පොදු පිහිටුමකට ගෙනල්ලා දෙන්න මොකද කරන්නේ? දෙන්නගේ තියෙන ඉලෙක්ට්‍රෝන හවුලේ තියා ගන්නවා. විකල්ප අවස්ථාව. දෙන්නටම ඉලෙක්ට්‍රෝන අඩුයි. අඩුවක් තියෙන්නේ. දැන් මේකේ මෙහෙම වුණා නම් මේක ඉලෙක්ට්‍රෝන පිට කරලා මේක ගත්තා නම් අන්න ප්‍රශ්නයක් නැහැ. එතකොට ආයනික සංයෝගයක් හැදෙනවා. එහෙනම් ආයනික සංයෝගයක් හැදෙන්නේ නැත්නම් ඊළඟ විකල්පය මොකද්ද? දෙන්නගේ තියෙන ඉලෙක්ට්‍රෝන යාලා දෙන්න තියා ගන්නවා පොදු පිහිටුමක. හවුලේ තියා ගන්නවා. එහෙනම් ඒ පොදු පිහිටුමේ තියාගන්නේ කාවද? අන්න දැන් ඒකත් හොඳට මතක තියෙන්න ඕනේ. පොදු පිහිටුමේ තියාගන්නවද මෙවුන් ගාව තියෙන ඔක්කොම ඉලෙක්ට්‍රෝන ටික? නෑ. තියාගන්නේ මොන ඉලෙක්ට්‍රෝනද? සංයුජතා ඉලෙක්ට්‍රෝන. සංයුජතා ඉලෙක්ට්‍රෝන කියන්නේ මොනවද? අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ මෙන්න මේ විදිහට අවසාන ශක්ති මට්ටමේ පවතින ඉලෙක්ට්‍රෝන වලට තමයි අපි සංයුජතා ඉලෙක්ට්‍රෝන කියලා කිව්වේ. එතකොට මේ සංයුජතා ඉලෙක්ට්‍රෝන තමයි මේ දෙගොල්ල හවුලේ තියා ගැනීම සඳහා පාවිච්චි කරන්නේ. හරි නේද? දැන් එහෙනම් අපි බලමු කොයි විදිහටද නියෝන්ගේ වින්‍යාසය ක්ලෝරීන් ගන්නෙත් හීලියම්ගේ වින්‍යාසය හයිඩ්‍රජන් ගන්නෙත් කියලා. හරි. එහෙනම් ඔන්න මේ හරියෙන් ගත්තොත් පේන්නේ නේ හවුලක් නැහැනේ. හරි. මම මෙතනින් දානවා හයිඩ්‍රජන්.
හයිඩ්‍රජන්ගේ ළමයි දැන් සංයෝජතා ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්නේ? එකයිනේ. මොකද ඒකගේ තියෙන්නෙත් එක ශක්ති මට්ටමයි, ඒකේ තියෙන්නෙත් එක ඉලෙක්ට්‍රෝනයයි. අපි හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන තිත් වලින් පෙන්නමු, ක්ලෝරීන්ගේ ඉලෙක්ට්‍රෝන හතිර වලින් පෙන්නමු. හරිනේ. දැන් එහෙනම් හයිඩ්‍රජන්ගේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. හරි. මම මෙතනින් නිකන් ඔහම ඉලෙක්ට්‍රෝනය දාන්නම්. හරි. නිකන් දැන් මේ ක්ලෝරීන්ගේ සංයෝජතා ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 7ක් දෙනවා. සංයෝජතා ඉලෙක්ට්‍රෝන කියන්නේ මොනවද? අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන. එහෙනම් එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 7ක් තියෙනවා. එහෙනම් ඔන්න 7ක් දාගන්න. 1 2 3යි 4යි 5යි 6යි 7යි. ඔහම දාගත්තා. දැන් මොකද්ද එයාට වෙන්න ඕනේ? මෙන්න මේ නියෝන්ගේ තියෙන අවසාන ශක්ති මට්ටමේ තියෙන 8 කියන එක ගන්න ඕනේ. දැන් මොකද කරන්නේ? මේ දෙන්නගේ තියෙන ඉලෙක්ට්‍රෝන ගේනවා පොදු පිහිටුමකට. හරි. ඉස්සෙල්ලාම ඉලෙක්ට්‍රෝන එක ගානේ දාලා බලමු වැඩේ හරියනවද කියලා. ඉස්සෙල්ලා ඉලෙක්ට්‍රෝන එක ගානේ දාලා බලමු වැඩේ හරියනවද කියලා. වැඩේ හරි ගියේ නැත්නම් තව ඉලෙක්ට්‍රෝන ගමු. හරි. තව ඉලෙක්ට්‍රෝන ගමු වැඩේ හරි ගියේ නැත්නම්. අපි දැන් ඉස්සෙල්ලා එක ගානේ දදා බලමු අන්න අර අවශ්‍ය දේ සිද්ධ වෙනවද කියලා. එහෙනම් දැන් මෙතන මේ පොදු පිහිටුමකට ගේනවා කියන කතාවේ මොකද්ද කියන්නේ? මම මේකත් ඔයාලට කියලා දීලා තියෙනවා. හිතන්නකො මෙන්න මේ විදිහට A සහ B කියලා ලක්ෂ දෙකක් තියෙනවා සෙන්ටිමීටර 10ක් දුරින්. එතකොට මේ දෙන්නටම පොදු ලක්ෂය මොකද්ද? මෙතන හරිමැද ලක්ෂය. ඒ කියන්නේ මෙයාගේ ඉඳන් සෙන්ටිමීටර 5ක දුරයි, මෙයාගේ ඉඳන් සෙන්ටිමීටර 5ක දුරයි. හරිමැද ලක්ෂය. ඔක තමයි අපි කියන්නේ මෙයාලගේ පොදු පිහිටුම කියලා. හරි. අන්න ඒ වගේ සරලව හිතන්න. එහෙනම් අන්න ඒ වගේ පොදු තැනකට මෙයාලගේ ඉලෙක්ට්‍රෝන මෙයාලා ගේනවා. හැබැයි මේ පොදු තැන ළමයි වෙනස් වෙනවා විද්‍යුත් ඍණතාවයත් එක්ක. හරි. ඒ සමහර මුල්ද්‍රව්‍ය පරමාණු වැඩියෙන් ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නවා. එතකොට ඒක පොඩ්ඩක් එහා මෙහා වෙනවා. හරි. අපි හිතමු පොදු තැනකට ගේනවා. හරි. එහෙනම් පොදු තැනකට ගෙනාවුවහම මෙන්න මේ විදිහට තියෙනවා. ඔන්න ඔය විදිහට දෙන්නටම මැද්දෙන් ඉලෙක්ට්‍රෝන පිහිටලා තියෙනවා. ඔය විදිහට එනවා. හරි. දැන් ඕකනේ අපි එක ඉලෙක්ට්‍රෝනයනේ ගත්තේ. මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනේ දැම්මා. මෙයාත් මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝනේ දැම්මා. හරි. පොදු පිහිටුමේ තියනවා. දැන් බලමු විය යුතු දේ සිද්ධ වෙලාද කියලා. වෙලා නැත්තම් මේවායි තව ඉලෙක්ට්‍රෝන තියෙනවා. තව ඉලෙක්ට්‍රෝනයක් ගමු. හරි. දැන් හයිඩ්‍රජන්ට මොකක්ද ඕනේ උනේ? මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක ලබා ගන්න. හීලියම්ගේ ඉලෙක්ට්‍රෝන දෙක. බලමු. හයිඩ්‍රජන්ට අයිති කලාපය. හයිඩ්‍රජන්ටත් මේ කලාපය පොදුයිනේ නේ. මෙයාටත් මේ කලාපය පොදුයි. දැන් එහෙනම් හයිඩ්‍රජන්ට දැන් ඉලෙක්ට්‍රෝන කීයක් අයිති වෙලා තියෙනවද? දෙකක් අයිති වෙලා. ඉතින් හරිනේ. මේ එයාට ඕනේ වුණොත් මෙතන දෙකක් කරගන්න. හරි. හරියට දැන් ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා කියන්නේ වින්‍යාසය දෙකයිනේ. එහෙනම් අන්න හයිඩ්‍රජන්ගේ වැඩේ ගොඩ. මුගේ වැඩේ ගොඩ. ඊළඟට ක්ලෝරීන් බලමු. එයාට ඕනේ උනේ මෙතන 8ක් කරගන්න එක. මොකද එතන විතරනේ වෙනස් වුනේ අවසාන ශක්ති මට්ටම 8ක් කරගන්න. බලමු හරිද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි මෙන්න ඉලෙක්ට්‍රෝන දෙකක් පොදු වෙලා 7යි 8යි. එහෙනම් මෙතනත් වැඩේ හරි නේද? මේකෙත් වැඩේ හරි නෙමෙයි. මෙතන ඉලෙක්ට්‍රෝන 8නේ ගන්න ඕනුනේ. ඉතින් එයා අර විදිහට ඉලෙක්ට්‍රෝන 8 ගත්තා. එහෙනම් මේක තමයි මෙයාට අදාළ ලුයිස් තිත් කතිර ව්‍යුහය. හරි. මේක තමයි තිත් කතිර කතාව. එහෙනම් ඔච්චරයි. බැරි වෙලා හරි මෙතන තව ඉලෙක්ට්‍රෝන අඩු වෙලා තිබ්බනම් අපි මොකද කරන්න ඕනේ? මෙයාලගේ සංයෝජතා කවචවල තව ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. මේ ඉලෙක්ට්‍රෝන මෙහෙට ඔය විදිහට හවුලේ මේ පැත්තෙන් එකයි මේ පැත්තෙන් එකයි විදිහට දදා බලනවා අවසාන එකේ 8 සම්පූර්ණ වෙනවද කියලා. හරි. නැත්නම් මෙතන 2 සම්පූර්ණ වෙනවද කියලා. හරිද? එහෙම වෙනවා නම් වැඩේ හරි. දැන් එහෙනම් ඔන්න මෙයාගේ එක ඉලෙක්ට්‍රෝනෙම වැඩේ හරි ගියා. එහෙනම් මේක තමයි මෙයාට අදාළ ලුයිස් තිත් කතිර සටහන. හරි නේද? තිත් කතිර සටහන. හරි. දැන් මම කියන දැන් මේකේ අවස්ථා තුනක් තියෙනවා කියලා. එකක් තිත් කතිර සටහන, අනිත් එක තිත් ව්‍යුහය, අනිත් එක ලුයිස් ව්‍යුහය. තිත් ව්‍යුහයේදී මොකද කරන්නේ? මෙවුන් දෙන්නගේම ඉලෙක්ට්‍රෝන තිත් විදිහට ගන්නවා. වෙනසක් නැහැ. පොඩි දෙයයි තියෙන්නේ. අපි දැන් මෙතන හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන තිත් විදිහට අරගෙන ක්ලෝරීන්ගේ කතිර විදිහටනේ ගත්තේ. ඒතකොට තිත් කතිර සටහන කියන්නේ ඒකටයි. එකෙක්ගේ තිත් විදිහට අනිත් එකගේ කතිර විදිහට. තිත් ව්‍යුහය කියන්නේ මොකද්ද? දෙන්නගේම ඉලෙක්ට්‍රෝන ගන්නවා තිත් විදිහට. ඒ කියන්නේ මේ කතිර තියෙන තැනුත් ඔක්කොම තිත් විදිහට දානවා. ඊළඟට ලුයිස් ව්‍යුහය කියන්නේ මොකද්ද? ලුයිස් ව්‍යුහය කියලා කියන්නේ මෙන්න මේ හවුලේ තියාගෙන තියෙන ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. මෙයාලා හවුලේ තියාගෙන තියෙන ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. හරිද? මේක කතිරේ තියෙන්නේ හවුලේ තියාගෙන තියෙන ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. ආන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගලක් සමාන කරනවා කාටද? මේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගලක් සමාන කරනවා තනි කෙටි ඉරකට.
හරි මෙන්න මේ විදිහට හවුලේ තියාගෙන තියෙන එක ඉලෙක්ට්‍රෝන යුගලක් සමාන කරනවා තනි කෙටි ඉරකට. එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තිබ්බොත් කෙටි ඉර කීයක් ගහන්න වෙනවද? දෙකක් ගහන්න වෙනවා. ඒක මොකද එකක් නේ තනි ඉරට සමාන. එහෙනම් දෙකක් තිබ්බනම් දෙකක් අඳින්න. තුනක් තිබ්බනම් තුනක් අඳින්න වෙනවා. එහෙනම් අපිට ඕනනම් මේකේ ලුයිස් ව්‍යුහය අඳින්න පුළුවන්. මෙන්න මෙහෙම. දැන් ඒතකොට මේ ක්ලෝරීන්ගේ වටේ තියෙනවා බන්ධනයට සෙට් වෙච්චද? නෑ. එයාලා සම්බන්ධ වෙලා නෑ. එයාලා හවුලේ ඉන්න ගියේ නෑනේ. නේද? හවුලේ ඉන්නේ මෙයා මේ දෙන්න විතරනේ. අරේලා හවුලේ ඉන්නේ නෑනේ. නේද? එයාලා ක්ලෝරීන්ට අයිති. හැබැයි මේ විදිහට හවුල් ගිවිසුම් ගහන්න ආවේ නෑ. එහෙනම් එයාලගේ ඉලෙක්ට්‍රෝන මේ විදිහටම දානවා. හරිද? එක්කෝක තිත් වලින් දානවා නැත්නම් කතිර. සාමාන්‍යයෙන් අපි ලුයිස් ව්‍යුහය අඳිනකොට නම් දාන්නේ තිත් වලින්. හරිද? ලුයිස් ව්‍යුහය අපි සාමාන්‍යයෙන් අඳිනකොට නම් තිත් වලින් තමයි මේ සංයෝජතා ඉලෙක්ට්‍රෝන පෙන්눔 කරන්නේ. හරි? එහෙනම් ඔන්න එයාගේ ලුයිස් ව්‍යුහය. මොකද කරන්නේ? අර හවුලේ තියාගෙන තියෙන ඉලෙක්ට්‍රෝන යුගල තනි කෙටි ඉරකට සමාන කරලා ලුයිස් ව්‍යුහයේදී ඒ ඉලෙක්ට්‍රෝන යුගල තියෙන තැනට කෙටි ඉර ගහලා ව්‍යුහය හදිනවා. හරි? එහෙනම් ඔන්න මෙයා හදාගන්න බන්ධනය. එතකොට මේ විදිහට ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන යම් මූලද්‍රව්‍ය පරමාණුවක් බන්ධනගත වෙනවා නම් අපි ඒකට කියනවා මොකක් කියලාද? සහසංයුජ බන්ධන. සහසංයුජ බන්ධන හැදෙන්නේ ඇයි? මෙතන උනේ මොකද්ද? මෙවුන් දෙන්නටම ඉලෙක්ට්‍රෝන අඩු වුණා. දැන් ඕකේ එකෙක් ඉලෙක්ට්‍රෝන පිට කරලා අනික ඉලෙක්ට්‍රෝන ගත්තා නම් අන්න හැදෙන්නේ අයනික බන්ධනය. හැබැයි මෙතන දෙන්නටම ඉලෙක්ට්‍රෝන මදි වුණා. ඒ නිසා මෙයාලා පෙළඹුණා ඉලෙක්ට්‍රෝන තියෙන ටික හවුලේ තියාගන්න. එහෙනම් විකල්ප අවස්ථාවකට එනවා. එහෙනම් අන්න සහසංයුජ බන්ධනය මේ දෙකොල්ල අතර ගොඩ නැගෙනවා. හරි. මං කියලා දීපු එක පැහැදිලිද? මේක තේරුණාද? තේරුණා නම් මට කියන්න. මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කියන්න. මම මේ කියප එක තේරුණාද? පොඩි ෆිට් එකක් දෙන්න තේරුණා නම් ඉක්මන් කරන්න. හරි. දැන් අපි ලියන්න තමයි තියෙන්නේ. ලියමු. ප්‍රශ්න අංකය මේක C කොටස. C. හරි. ලියන්න එහෙනම් මෙහෙම. මූලද්‍රව්‍ය පරමාණුවක් ස්ථායි වීමේ අරමුණින් බන්ධන සාදා ගන්නා අතර ස්ථායි වීමේ අරමුණින් බන්ධන සාදා ගන්නා අතර එහිදී සිදුවන්නේ මූලද්‍රව්‍ය පරමාණුවට ආසන්නතම මූලද්‍රව්‍ය පරමාණුවට ආසන්නතම උච්ච වායුවේ වින්‍යාසය ලබා ගැනීමයි. හරි. ඊළඟ පොයින්ට් එක ලියන්න. මෙහිදී ඇතැම් මූලද්‍රව්‍ය පරමාණු
ඇතැම් මූලද්‍රව්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන්ද ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන්ද ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන්ද ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන්ද ඇතැම් මූලද්‍රව්‍ය පරමාණු ඇතැම් මූලද්‍රව්‍ය පරමාණු ඇතැම් මූලද්‍රව්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන්ද 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 ඇතැම් මූලද්‍රව්‍ය පරමාණු ඇතැම් මූලද්‍රව්‍ය පරමාණු ඇතැම් මූලද්‍රව්‍ය පරමාණු ඇතැම් මූලද්‍රව්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන්ද ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන්ද හවුලේ තබා ගැනීමෙන්ද හවුලේ තබා ගැනීමෙන්ද ස්ථායි වින්‍යාසය ලබා ගනී. ස්ථායි වින්‍යාසය ලබා ගනී. ලබා ගනී. හරි. ඊළඟ පොයින්ට් එක. ඊළඟ පොයින්ට් එක. ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් හවුලේ තබා ගැනීමෙන් සහ සංයෝජ බන්ධන පිළියෙලවන අතර සහ සංයෝජ බන්ධන පිළියෙලවන අතර සහ සංයෝජ බන්ධන පිළියෙලවන අතර ඉලෙක්ට්‍රෝන හුවමාරු කර ගැනීමෙන් ඉලෙක්ට්‍රෝන හුවමාරු කර ගැනීමෙන් ඉලෙක්ට්‍රෝන හුවමාරු කර ගැනීමෙන් ඉලෙක්ට්‍රෝන හුවමාරු කර ගැනීමෙන් හුවමාරු කර ගැනීමෙන් හුවමාරු කර ගැනීමෙන් අයනික බන්ධනද පිළියෙල වේ. අයනික බන්ධනද පිළියෙල වේ. පිළියෙල වේ. හරි. දැන් එහෙනම් ඉස්සෙල්ලම දැන් වෙච්ච වැඩේ දන්නවනේ. හරි. මේ ටික දාගන්න විස්තර ටික. හරි. මම ඕනනම් දාගන්න ඕනේ පිළිවෙල දාන්නම්. මේ ටික අංක 1 මේ ටික එකට දාගන්න. හරි. මෙතන මේ ටික කොටු කරන සීමාව විතරයි. මේ ටික දෙවෙනියට දාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන පල්ලෙහා තියෙන මේ කැලලා තියෙනවනේ. මේක 3 වෙනියට, මේක 4 වෙනියට. හරි. මේකත් ඕනනම් දාගන්න ලුයිස් ව්‍යුහය කියලා පැත්තක. හරි. එහෙනම් ඔය ටික දාගන්න ඉක්මනට. ඉක්මන් කරන්න ඕනේ. එහෙනම් ඒ ටික හරි දැන් ඔන්න ඊළඟට D කොටස කියනවා මම එතකොට දැන් ආයෙ මේක කියන්නේ මේ තිත් කතර සටහන එන්නේ කොහොමද එව්වා කියන්නේ හරි D කොටස අහනවා ඉහත B හි දැක් වූ සංයෝගයේ අණුවක් සලකමින් එහි ද්‍රවීකරණය වී ඇති අන්දම මෙම කොටුව තුල දක්වන්න. මේකේ මේ ද්‍රවීකරණය ගැන දාන්න කියලා කියනවා. ද්‍රවීකරණය. දැන් අන්න අපිට සලකන්න වෙනවා විද්‍යුත් ඍණතාවය. හරි. දැන් අපි සලකන්න ඕනේ විද්‍යුත් ඍණතාවය. විද්‍යුත් ඍණතාවය සලකලා තමයි අපි ඔන්න ඔය ද්‍රවීකරණය කියන එක අපි පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් ද්‍රවීයතාවය කියන එක අපි පෙන්වන්න ඕනේ. හරි.
දැන් කොහොමද ඒක කරන්නේ? මම දැන් ඔයාලට කියලා දීලා තියෙනවා විද්‍යුත් ඍණතාවය මතක තියාගන්න පොඩි ක්‍රමයක්. පෝලිං පරිමාණය අගයන් ටික මතක තියාගන්න ක්‍රමයක් කියලා දීලා තියෙනවා. අපි ටිකක් මතක් කරගමු. මම මෙතනද ලියන්න නම් දෙන්නේ නැහැ. මොකද මට මතක විදිහට මීට ඉහතදී අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව තුලදීම ඕක ලිව්වා. හරි. සහ නෝට් එකෙත් අපි ලියලා තියෙනවා. ඒ නිසා ඒක මතක ක්‍රමේ මම කියන්නේ දැන් මොකද ඉතින් කලිනුත් අපි කර ලියලා තියෙන නිසා එකම ලියන්න අවශ්‍ය නැහැනේ. හරි. මං චුට්ටක් මතක් කරලා දෙන්නම් කොහොමද ලීනියස් පෝලිං පරිමාණය මතක තියාගන්නේ කියලා. හරි. ඉස්සෙල්ලා අපි ආවර්තිතාවක් ගොදාගමු. හයිඩ්‍රජන්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්, එතන හීලියම්. හරි. ඊට මේ පැත්තට එනවා සෝඩියම්, චුට්ටක් පල්ලෙහාට කරලා ලියමු. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. හරිනේ. දැන් ඔය විදිහට ලියාගත්තා. දැන් මේකේ ලීනියස් පෝලිං පරිමාණය මම කියලා දීලා තියෙනවා. ඔයාලා විද්‍යුත් ඍණතා කිහිපයක් විතරයි මතක තියාගන්න ඕනේ. අනිත් ටික මොකද වෙන්නේ? ඔක්කොම ටික හදලා ගන්න පුළුවන්. කොහොමද මොනවාද මතක තියාගන්න ඕනේ? මෙන්න මෙයාගේ අය කායද? මෙයාගේ මෙන්න මෙයාගේ. හරි. ඔය තුන් දෙනා තමයි කැල්සියම් තෝරනම් ගන්න. ඒතකොට ඔය හතර දෙනා තමයි කැල්සියම් ගණන් එච්චර අවුලක් නැහැ. ප්‍රධාන වශයෙන් මෙන්න මේ තුන් දෙනාගේ විද්‍යුත් ඍණතාව මතක තියාගන්න කියලා මම කියලා දීලා තියෙනවා. හරි. හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය කීයද? මොන ඉතින් මතක නැත්තම් ඉතින් දැන් වැඩක් නැහැ. හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය 2.1. හරි. හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය 2.1. ලිතියම්ගේ විද්‍යුත් ඍණතාවය කීයද? 1. ලිතියම්ගේ විද්‍යුත් ඍණතාවය 1. හරි. දැන් එන අපි මෙතන ලියමු 1. මම උඩින් ලියාගෙන යන්නම් ඈ. ඒක ලියන්න ඕනේ සම්මත ක්‍රමයක් නෑ. මම නිකන් උඩින් ලියාගෙන යන්නම්. හරි. දැන් එහෙනම් ඉස්සරහට යනකොට දෙවෙනි ආවර්තයේ ඉදිරියට යනකොට මොකද කරන්න කියලා තියෙන්නේ? මේක දෙවෙනි ආවර්තන, මෙන්න පළවෙනි එක, මෙන්න දෙවෙනි එක. දෙවෙනි ආවර්තයේ ඉදිරියට යනකොට 0.5 ගානේ එකතු කරගෙන යන්න. හරි. එතකොට අන්න අර මූලද්‍රව්‍ය පරමාණු සෙට් එකේ විද්‍යුත් ඍණතා ටික දරබල ගාලා ගත්තා හැකි. එහෙනම් 1.5ක් එකතු වෙනවා කියන්නේ බෙරිලියම්ගේ විද්‍යුත් ඍණතාවය 1.5යි. 1.5ක් එකතු වෙනවා කියන්නේ 2යි. මෙයාට 0.5ක් එකතු වෙනවා කියන්නේ 2.5යි. මෙයාට 0.5ක් එකතු වෙනවා කියන්නේ 3යි. හරි. ඊට මේකට 0.5ක් එකතු වෙනවා කියන්නේ 3.5යි. ඊට පස්සේ මෙයාට 4යි. නියෝන්ගේ ඕන්නම් දාගන්න 4.4යි. නමුත් අපි ලීනියස් පෝලිං පරිමාණයට අනුව උච්ච වායු වල විද්‍යුත් ඍණතාවයක් සලකන්නේ නැති නිසා ඒක අවශ්‍ය නැහැ. හැබැයි යාලටත් ඇත්තටම උච්ච වායු වලටත් විද්‍යුත් ඍණතාවයක් වර්තමානයේ වෙද්දී අර්ථ දක්වලා තියෙනවා. හරි. එහෙනම් ওই ටික ඔන්න දැන් ඉතින් අමුතුවෙන් මතක තියාගන්න ඕනේ නැහැ නේ. මේක මතක තිබ්බනම් දෙවෙනි ආවර්තය 0.5 ගාන ඉස්සරහට එකතු කරගෙන යන්නයි තියෙන්නේ. හරි. ඊට පස්සේ පළවෙනි කාණ්ඩයේ පල්ලෙහාට එනකොට මොකද කරන්න ඕනේ? 0.1ක් අඩු කරනවා. පළවෙනි කාණ්ඩේ පල්ලෙහාට එනකොට 0.1ක් අඩු කරන්නයි තියෙන්නේ. එහෙනම් එකෙන් 0.1ක් යනවා කියන්නේ මේකට කීය දෙන විද්‍යුත් ඍණතාවය 0.9යි. හරිනේ. දැන් ඊට පස්සේ තුන්වෙනි ආවර්තයේ ඉදිරියට යනකොට එකතු කරනවා කීයක්ද? 0.3. 0.3 ගාන එකතු කරගෙන යන්න. හරි. කටපාඩම් කරන්නේ නැතුව ඔන්න වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මෙතනට අදාළව 1.2යි. මෙයාට 3ක් එකතු වෙනවා කියන්නේ. එතකොට 1.2කට 3ක් එකතු වෙනවා කියන්නේ 0.3ක්. 0.3ක් එකතු වෙනවා කියන්නේ මෙතනට අදාළව වෙනවා 1.5යි. හරි. ඊට පස්සේ සිලිකන්ගේ 1.8යි. ෆොස්ෆරස්ගේ 18 දශමයෙන් කළා 18ට 3ක් එකතු කරනවා. එතකොට කීයද? 21යි. කියන්නේ 2.1යි. සල්ෆරට 2.1ක් එකතු 2.1කට 3ක් එක 0.3ක් එකතු කරොත් එමෙන්නේ 2.4යි කියලා. හැබැයි ඇත්තටම මෙයාගේ විද්‍යුත් ඍණතාවය 2.5යි. අන්න අර රටාවට වඩා චුට්ටක් වෙනස් වෙනවා. ඒ හින්දා තමයි ඒතන එයා මතක තියාගන්න කිව්වේ. එතකොට ක්ලෝරීන්ට 0.5ක් එකතු කරලා ගන්න එයා 3යි. හරි. එතනින් රටාව චුට්ටක් වෙනස් වෙනවා. හරි. ඒ හින්දා තමයි ඒක මතක තියාගන්න කිව්වේ. එතකොට මෙයාට 0.5ක් එකතු කරපුවම ක්ලෝරීන් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් පළවෙනි කාණ්ඩේ පල්ලෙහාට එනකොට අඩු කරන්න කීයද? 0.1. එහෙනම් දැන් මුගේ 0.9යි නම් පොටෑසියම්ගේ කීයද? 0.8යි. මොකද මේකෙන් එකක් යනවා කියන්නේ 0.8යි. ඒතොර කැල්සියම්ගේ මතක තියාගන්න කිව්වා 1යි.
හරි. ඔන්න විද්‍යුත් ඍණතාවයන් ටික කටපාඩම් කරන්න නැතුව ගත්තා. හරිනේ මතක තියාගන්න කවද? හයිඩ්‍රජන් වයි, ලිතියම් වයි, කැල්සියම් වයි, සල්ෆර්. ඔන්න ඔය හතර දෙනා මතක තියාගෙන අනිත් එවුන් සෙට් එකේම විද්‍යුත් ඍණතාවය ගොඩ දා ගන්න පුළුවන්. හරි නේද? හා. ඔවා ඔන්න අපි කලින් කතා කරලා තියෙන ඒවා දන්නවා දැන්. හරි. ඒතොර මේක දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔන්න දාගන්න දරබඩ ගාලා දාගන්න කියන්නේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න. මම නෝට් එකක් නම් වශයෙන් දෙන්නේ නැහැ. මොකද මේක මීට ඉහතදී අපි කීප අවස්ථාවකදීම කතා කරලා තියෙන නිසා. මෙන්න මේ මම කොටු කරලා තියෙන හතර දෙනා විතරයි මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ. හරි. කවුරු හරි දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි. දැන් ඊළඟට ඉවර ඇති නේද? හරි. ඊට පස්සේ දැන් මේකේ අහන්නේ මේ ද්‍රවීයතාවයේ ද්‍රවීකරණය පෙන්වන්න කියලානේ. එතකොට දැන් කවුරු අතරද ද්‍රවීකරණය අහන්නේ? මෙන්න මේ හයිඩ්‍රජන් සහ ක්ලෝරීන් අතර. හයිඩ්‍රජන් සහ ක්ලෝරීන් අතර. ඉතින් උන් දෙන්න ලියා ගන්න ළඟින්. අහන්නේ උන් දෙන්න අතරනේ හයිඩ්‍රජන් ක්ලෝරීන්. හරි. මෙයාගේ විද්‍යුත් ඍණතාවය කීයද හයිඩ්‍රජන්ගේ? 2.1. අපි මතක තියාගන්න එක. ක්ලෝරීන්ගේ හදලා ගත්තේ 3යි. හරි. ක්ලෝරීන්ගේ 3යි. මුන් දෙන්න අතර විද්‍යුත් ඍණතාවයේ වෙනස කීයද? විද්‍යුත් ඍණතාව වෙනස කීයද? මුගේ 3යි මුගේ 2.1. එහෙනම් 3ෙන් අඩු වෙන්න ඕනේ 2.1. කීයද දෙන්නේ වෙනස? 0.9යි. එහෙනම් මුන් දෙන්නගේ විද්‍යුත් ඍණතාව වෙනස එනවා 0.9 කියලා. ඉතින් බලන්නකො මේ වෙනසෙනුත් පේනවනේ මෙයාලා හදලා තියෙන සහසංයෝජ බන්ධනයක් කියලා. ඇයි? මම ඔයාලට කියලා දීලා තියෙනවා විද්‍යුත් ඍණතාව වෙනස ඇසුරෙන් හැදෙන බන්ධනය මොකක්ද කියලා තීරණය කරගන්න පුළුවන්. මම අර කිව්වේ අර දිග ක්‍රමයට යන්නේ නැතුව කෙටි ක්‍රමයක් තියෙනවා අයනිකද සහසංයෝජද කියලා හොයාගන්න. එතකොට මේ කෙටි ක්‍රමය තමයි විද්‍යුත් ඍණතාව වෙනස දිහා බැලුවා අයනිකද සහසංයෝජද කියලා කියනවා. කොහොමද ඒක ගන්නෙ? බිඳුවේ ඉඳන් 1.7ට යනකම් මේ කලාපයේ ඉන්නේ කවුද? සහසංයෝජ කට්ටිය. සහසංයෝජ විද්‍යුත් ඍණතාව වෙනස බිඳුවත් 1.7ත් අතරේ තියෙනවා නම් සහසංයෝජයි. ඉතින් 0.9 අයිති වෙන්නේ මේ කෑල්ලට නෙමෙයිද? මේ කෑල්ලට. ඉතින් බලන්නකො සහසංයෝජයි. ඊළඟට 1.7 ඉඳන් 2.1 කියන මේ පරාසයට එන ඒවා ඔක්කොම මොනවද වෙන්නේ? අයනික. හරි? අයනික. උදාහරණයකට අපි ඕනනම් බලමු සෝඩියම් සහ ක්ලෝරීන්. හරි? සෝඩියම් සහ ක්ලෝරීන් ගමුකෝ. මෙන්න මෙයයි. හරි? සහසංයෝජද අයනිකද කියලා බලන්න. සෝඩියම් ක්ලෝරීන්. සෝඩියම්ගේ 0.9යි. ක්ලෝරීන්ගේ 3යි. ඉතින් 3.9ක් යනවා කියන්නේ විද්‍යුත් ඍණතාව වෙනස කීයද? 2.1යි. ඉතින් මේ පරාසයට මේ කැලට නෙමෙයි අයිති වෙන්නේ. ඉතින් එයා අයනිකයි. අපි ඒ හින්දා තමයි කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් අයනික සංයෝගය. තව ඕනනම් උදාහරණයක් ගමු. මැග්නීසියම්යි ක්ලෝරීනුයි. බලමු එයත් අයනික සංයෝගයක්. බලමු එනවද කියලා. මැග්නීසියම් ක්ලෝරීන්. මැග්නීසියම්ගේ 1.2යි. ක්ලෝරීන්ගේ 3යි. හරිනේ? අයනික නම් මේ පරාසය තුල ඉන්න ඕනේ. හරිනේ? බලමු එනවද කියලා. 3ෙන් අඩු වෙන්න ඕනේ 1.2. කීයද එන්නේ? 3ෙන් එකක් ගියොත් නම් 2යි. 0.2ක් යනවා කියන්නේ කීයක් තව අයින් ඒ කියන්නේ තව 8ක් එන්න බෑ. ඒක අඩු වෙන්න බෑ දෙකක්. ඒතකොට කීයද එන්නේ? 1.8යි. ඉතින් බලන්නකො මේ පරාසයනේ. 1.7ත් 2.1ත්. ඉතින් එයා අයනිකයි. හරිනේ? ඊළඟට ඕනනම් මම තව එකක් ගන්නම්. සහසංයෝජ එකක් අපි ගමු. කවුද ගන්නෙ? අපි ගමු මෙන්න මේ කාබන් සහ හයිඩ්‍රජන්. කාබන් හයිඩ්‍රජන්. හරි? කාබන් හයිඩ්‍රජන්. කාබන් හයිඩ්‍රජන්ලා හදන සහසංයෝජ සංයෝගයක් තමයි මේක CH4. හරි? බලමු ඒක සහසංයෝජද නැද්ද කියලා. කාබන්ගේ කීයද? මෙන්න 2.5යි. හයිඩ්‍රජන්ගේ කීයද? මේන් 2.1යි. විද්‍යුත් ඍණතාව වෙනස කීයද? 2.5න් 2.1ක් යනවා කියන්නේ 0.4යි. 5න් එකක් 4යි. දෙකෙන් දෙකක් බිඳුව. හරිනේ? ඉතින් බලන්න මේ. හරිනේ? සහසංයෝජය. එහෙනම් කිසියම් සංයෝගයක් සහසංයෝජද එහෙම නැත්නම් අයනිකද කියලා හොයාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මෙන්න මේක. හරි? මොකද්ද කරන්න තියෙන්නේ? දෙන්නගේ විද්‍යුත් ඍණතාව දෙක බැලුවා, වෙනස බැලුවා. වෙනස බලපුවාම බිඳුවත් 1.7ත් අතර පරාසය ඉන්නවනම් සහසංයෝජයි 1.7ත් 2.1ත් අතර පරාසය ඉන්නවනම් අයනිකයි. හරිනේ? ඔය දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඔය කොහේ හරි කොටා ගන්න. හරිද? ඔය ආයෙ ලියන්න දෙන්නේ නැහැ මම. මොකද මේවා මීට ඉහතදී ප්‍රශ්නවලදීම සාකච්ඡා කරලා තියෙන නිසා. හරි. දැන් එහෙනම් එකම ආයෙ ලියන්න ඕනේ නැහනේ. එහෙනම් මෙන්න මෙයා සහසංයෝජයි කියලා මේකෙනුත් අපිට ඔප්පු කරලා ගන්න පුළුවන්. හරි. දැන් ඒක නෙමෙයි අපේ මෙතන ප්‍රශ්නේ.
හරි මම ඒක අර මේ අතිරේක ආපු හින්දා කීවේ. හරි දැන් එහෙනම් මෙතන හයිඩ්‍රජන් සහ ක්ලෝරීන්ගේ විද්‍යුත් ඍණතාව වෙනස 0.9ක් විදිහට එනවා. හරිනේ. දැන් එතකොට මේ සහසංයුජ බන්ධන හදනකොටත් හරිද ළමයි සහසංයුජ බන්ධන හදනකොටත් අපි කියවනේ ඉලෙක්ට්‍රෝන පොදු පිහිටුමකට ගේනවා කියලා. ඉලෙක්ට්‍රෝන පොදු තැනකට දෙන්නාටම පොදු තැනකට ගේනවා කියලා. අන්නේ පොදු තැන තියෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී විතරයි. හරි. ඒ පොදු පිහිටුම දෙන්නටම එකම දුරින් පිහිටලා තියෙන ඉලෙක්ට්‍රෝන විද්‍යුත් ඍණතාව වෙනස බිඳුවක් වෙනවා නම් පමණයි. හරි. ඒ කියන්නේ උදාහරණයකට හිතන්නකෝ හයිඩ්‍රජන් එක සෙට් වෙනවා කියලා. හරි. එතකොට මෙයාගේ විද්‍යුත් ඍණතාවයත් 2.1යි. මෙයාගේ විද්‍යුත් ඍණතාවයත් 2.1යි. විද්‍යුත් ฤණතාව වෙනස කීයද? බිඳුවයි. අන්න මේ අවස්ථාවේදී තමයි මෙයාලගේ ඉලෙක්ට්‍රෝන සම දුරින් පිහිටලා තියෙන්නේ. හරි. මෙතන ඉඳන් මෙතනට සෙන්ටිමීටර 5ක් තිය සෙන්ටිමීටර නෑ. හරි. මම නිකන් ගන්න පැහැදිලි කරන්න සෙන්ටිමීටර 5ක් තියෙනවා නම් මේ දුරත් සෙන්ටිමීටර 5යි. හරිද? විද්‍යුත් ඍණතාව වෙනස බිඳුවක් නම් තමයි මෙයාලා ඉලෙක්ට්‍රෝන හරියටම දෙන්නටම මැද්දෙන් තියාගන්න. හැබැයි විද්‍යුත් ඍණතාව වෙනස බිඳුවට වඩා වෙනස් නම් හරි. ඒ කියන්නේ අගයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ දෙන්න ඉන්නේ සමදුරින් නෙමෙයි. හරි. මේ දෙන්නාගේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ අනිවාර්යෙන්ම විද්‍යුත් ඍණතාවය වැඩි එක පැත්තට නැඹුරු වෙලා. විද්‍යුත් ඍණතාවය කියන්නේ මොකක්ද? යම් මූලද්‍රව්‍ය පරමාණුවකට බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න තියෙන හැකියාව. යම් මූලද්‍රව්‍ය පරමාණුවකට බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න තියෙන හැකියාවට තමයි අපි කියන්නේ විද්‍යුත් ඍණතාවය කියලා. එතකොට විද්‍යුත් ඍණතාවය වැඩි කියලා කියන්නේ එයාගේ ඒ ඉලෙක්ට්‍රෝන ඇදලා ගැනීමේ හැකියාව වැඩි කියන එකයි. හරිද? එතකොට ඉලෙක්ට්‍රෝන වැඩිපුර නැඹුරු වෙන්නේ අන්නේ විද්‍යුත් ඍණතාවය වැඩි එක දෙසට. හරි. දැන් මෙතන හයිඩ්‍රජන් ක්ලෝරීන් ඉන්නේ. හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය 2.1යි. ක්ලෝරීන්ගේ විද්‍යුත් ඍණතාවය 3යි. එතකොට මේ දෙන්න අතරේ හරි මැද්දෙන් අර ඉලෙක්ට්‍රෝන පිහිටලා තියෙන්නේ. හරි. මොකාගේද විද්‍යුත් ඍණතාවය වැඩි? මෙන්න මේකගේ. එහෙනම් මේ බන්ධන ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? මෙන්න මෙයාට ටිකක් මෙයාගේ පැත්තට බර වෙලා තියෙන්නේ. හරි. මේ බලන්න මේ දුරට වඩා මේ දුර කුඩයි. හරි නේද? එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන පොඩ්ඩක් අර පැත්තට බර වෙලා තමයි පිහිටලා තියෙන්නේ මෙන්න මේ විද්‍යුත් ඍණතාවය වැඩි නිසා. හරි. ඕක තමයි අපි ද්‍රවීකරණය කියලා කියන්නේ. අපි ඕක ඕනනම් මෙන්න මේ විදිහට පෙන්වුම් කරනවා හයිඩ්‍රජන් සහ ක්ලෝරීන්. හරි. මෙන්න මේ විදිහට අපි ඕක පෙන්වුම් කරනවා. හරිද? ඒ කියන්නේ මේ පැත්තට ටිකක් බරයි කියන එක ලොකුයි කියන එක නැත්තම් ඔය ඉලෙක්ට්‍රෝන ඇසුරෙන් ඕනනම් ගන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට පෙන්වන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රෝන තියෙන පැත්ත අනුව. හරිද? එහෙනම් ද්‍රවීකරණය කියන්නේ ඔන්න ඕකයි. හරිද? මොකද්ද ද්‍රවීකරණය කියලා කියන්නේ? මේ ඉලෙක්ට්‍රෝන විද්‍යුත් ඍණතාවය වැඩි එක ආදෙසට ඇදිලා යන කතාව. හරිනේ? මම මේක ආයෙ ලියන්න දෙන්නෙත් නැහැ. මේක ලියන්න දෙන්නෙත් නැහැ. අදාළ කෙනෙක් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මේ දෙක ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න. මොකද ඕවා අපි නැවත ලියන්න අවශ්‍ය නැහැ. හරි? හොඳයි. එහෙනම් අපි මේක විතරක් ලියමු. ලියන්න එහෙනම් මෙහෙම ප්‍රශ්නාංක දාලා ලියන්න මෙහෙම කීවෙනි කොටසද? D වෙනි D කොටස. හරි ලියන්න එහෙනම් මෙහෙම විද්‍යුත් ඍණතාවය යනු 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 යම් මූලද්‍රව්‍ය පරමාණුවකට යම් මූලද්‍රව්‍ය පරමාණුවකට යම් මූලද්‍රව්‍ය පරමාණුවකට යම් මූලද්‍රව්‍ය පරමාණුවකට මූලද්‍රව්‍ය පරමාණුවකට බන්ධනයක පවතිනා වූ ඉලෙක්ට්‍රෝන බන්ධනයක පවතිනා වූ ඉලෙක්ට්‍රෝන සරල විදිහට මම කියන්නේ බන්ධනයක පවතිනා වූ ඉලෙක්ට්‍රෝන බන්ධනයක පවතිනා වූ ඉලෙක්ට්‍රෝන බන්ධනයක පවතිනා වූ ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන තමා දෙසට නැඹුරු කර ගැනීමට ඇති නැත්නම් තමා දෙසට ඇද ගැනීමට ඇති
තමා දෙසට ඇද ගැනීමට ඇති හැකියාවයි. ඔය විද්‍යුත්නතාවය අගය සංසන්දනය කරගන්න මම තව කෙටි ක්‍රමයක් ඔයාලට කියලා දීලා තියෙනවා. මතකද දන්නේ? තමා දෙසට ඇද ගැනීමට ඇති හැකියාවයි. මෙන්න මෙහෙම එකක් මතකද? විද්‍යුත්නතාවයන් සංසන්දනය කරගන්න ඔය අගයන් ගන්න නැතුව සංසන්දනය කරගන්න ක්‍රමයක් කියලා දීලා තියෙනවා. විද්‍යුත් ඍණතාවය ප්‍රතිලෝමෝ සමානුපාතිකයි කාටද? පරමාණුක අරයට. ඔව්වා සියල්ල කියලා දීලා තියෙන්නේ, ඔයගේ ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ. මතක නැත්තම් ඉතින් හොම්බ තලන්න තමයි වෙන්නේ. ඔව්වා ඔක්කොම කියලා දීලා තියෙන්නේ. මේ ඔයගේ ප්‍රස්ථාර හිටන් අපි ඇඳා. මතක ඇති. හරි. පරමාණුක අරය විචලනය වෙන විදිහ අපි ප්‍රස්ථාරය ඇඳා. විද්‍යුත් ඍණතාව විචලනය වෙන විදිහ ප්‍රස්ථාරය ඇඳා. හරි. එතකොට මේකත් මම කියලා දීලා තියෙනවා. මේකේ මොකද්ද මේ කියන්නේ? විද්‍යුත් ඍණතාවය ප්‍රතිලෝමෝ සමානුපාතිකයි පරමාණුක අරයට. මේකේ මොකද්ද කියන්නේ? පරමාණුක අරය වැඩි වෙනකොට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. පරමාණුක අරය අඩු වෙද්දී විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. මොකද්ද ඒ කියන්නේ? ප්‍රතිලෝමයි. එකෙක් වැඩි වෙනකොට අනිකා අඩු වෙනවා. හරි. දෙන්න අතර ඒ විදිහ සම්බන්ධයක් තියෙන. මේක වැඩි වෙනවා නම් මේක අඩු වෙනවා. මේක අඩු වෙනවා නම් මූ වැඩි වෙනවා. හරිනේ? එතකොට ඉතින් බලන්න මේ පල්ලෙහාට යනවා කියලා කියන්නේ ළමයි පරමාණුවේ විශාලත්වය වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ පරමාණු කරය වැඩි වෙනවා කියන එක. ඉතින් බලන්නකො මේ පරමාණු කරය වැඩි වෙනවා. එන්න මොකද වෙලා තියෙන්නේ? පල්ලෙහාට යනකොට විද්‍යුත් ඍණතාවය අඩු වෙලා. 2.1යි 1යි 0.9යි 0.8යි. ඉස්සරහට යනකොට මොකද වෙන්නේ? ටික පරමාණුව කුඩා වෙනවා. පරමාණු කරය අඩු වෙනවා. බලන්න ඉතින් මේ ඉස්සරහට යනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙලා නේ තියෙන්නේ. පරමාණු කරය අඩු වෙනවා. විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. හරි. ඔව්වා ඉතින් මතක නැත්තම් මම මොකද්ද කරන්නේ? පන්තියේ වගේ හිටියා නම් ඉතින් මම ඔව්වා ඔය ගුටි කන පොයින්ට් ඔව්වා. අපි සාමාන්‍ය දැන් මට තියාගන්න ඕනේ. හරි? මේ විද්‍යුත් ඍණතාවයන් මේවා මේ ඔක්කොම මේ ගානට පිළිවෙලට කියලා දීලා තියෙනවා. ඒවා මතක තියාගන්න ඕනේ. හරි. එහෙනම් අය ඔය ටික හරි. විද්‍යුත් ඍණතාවයන් අපි කියලා කියවනේ. ඊළඟ පොයින්ට් එකට යන්න. මෙහිදී අපි මේකට අදාළව ලියමු. මෙහිදී हाइड्रोजन ही विद्युत ऋणतावय දෙකයි දශම එකක් වන අතර क्लोरीन ही विद्युत ऋणतावය තුනක් වේ. क्लोरीन ही विद्युत ऋणतावය තුනක් වේ. क्लोरीन ही विद्युत ऋणतावය තුනක් වේ. මෙහිදී බන්ධනයේ පවතිනා වූ ඉලෙක්ට්‍රෝන විද්‍යුත් ඍණතාවයේ වැඩි පරමාණුව දෙසට තරමක් නැඹුරුව පිහිටන අතර එය ද්‍රවීකරණයක් ලෙස හඳුන්වයි. නැත්නම් ද්‍රවීයතාවය කියලා ලියන්නත් පුළුවන්.
ද්‍රවීකරණයක් ලෙස හඳුන්වයි. නැත්නම් ද්‍රවීයතාවය කියලා කියනකොට ද්‍රවීකරණයක් ලෙස හඳුන්වයි. හරි? හා. ඔච්චරයි. මෙන්න මේක මේ ඉලෙක්ට්‍රෝන පොඩ්ඩක් මේ පැත්තට දාලා හදගන්න. මේ පැත්තට පොඩ්ඩක් බර කරලා අනිත් විදුලියතාව නම් ලියන්න අවශ්‍ය නැහැ. මේ විතර පොඩ්ඩක් ක්ලෝරීන්ගේ පැත්තට ඉලෙක්ට්‍රෝන බර කරලා මේක අදින්න. හරි? මේ වටේ තියෙන අනිත් ඉලෙක්ට්‍රෝනක් දාගන්න. දැන් මම මේ කියන බන්ධනයේ තියෙන කට්ටිය විතරයි ගත්තා. එයාට මොකුත් වෙන්නේ නැහැ. බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන වල තමයි එහා මේ පොඩි පොඩි වෙනස්කම් වෙන්නේ. හරිද? හා. ඊළඟට ප්‍රශ්නේ අවසාන කොටසනේ. ඊළඟ මොකක්ද අහන්නේ? බන්ධන ද්‍රවීකරණයට හේතු වන පරමාණු සතු ගුණය. හරි විදුලියතාවය. හරි ඒක ඉතින් අය අන්තිමට කියන්න දෙයක් නැහැ. ඒකට හේතුව තමයි විදුලියතාවය. මේක මෙහෙම උනේ විදුලියතාව වෙනස හින්දා. ඒ කියන්නේ විදුලියතාවය වැඩි කාලයකට ඉලෙක්ට්‍රෝන නැඹුරුනේ. එතකොට ඒකට හේතුව විදුලියතාවය. හරි ඊළඟට F කොටස අවසාන කොටසේ කියන ප්‍රශ්නේ ක්ලෝරින් 1735 පරමාණුවක ස්ථායී ශක්ති මට්ටම් ගණන සහ ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. ක්ලෝරින් 1735 කියලා තියෙන පරමාණුවක ස්ථායී ශක්ති මට්ටම් ගණනයි ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කියලායි කියන්නේ. හරි. ඔය කියන්නේ ළමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කියලා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා ඒකෙන් බලලා ගන්න පුළුවන් ශක්ති මට්ටම් ගන්න කීයද කියලා. හරි 1735 එහෙනම් මෙන්න මේක අහන්න ක්ලෝරින් 1735 හරිනේ ඕකනේ අහන්න ඔන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි ස්ථායී ශක්ති මට්ටම් ගන්නයි අහන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ කාට ගැලපෙන්නද මෙන්න මේ පරමාණු ක්‍රමාංකය උදාසීන කෙනෙක් නම් පරමාණු ක්‍රමාංකයට ගැලපෙන විදිහට ලියන්නයි තියෙන්නේ එහෙනම් මෙතනට අදාළව අපිට ලියුව හැකි මෙයාගේ ඔක්කොම ඩීටේල්ස් ටික අපි ලියලා ඉස්සෙල්ලා පරමාණු ක්‍රමාංකය හරි සමානයි 17යි. ආයි මේ ප්‍රශ්න සාකච්ඡා කරලා ඉවර කරනවා පොඩ්ඩක් ඉන්න. ප්‍රෝටෝන ගණන ධන 17යි වල්පන්ති ඇති තව. ඉලෙක්ට්‍රෝන ගණන සමානයි ඍණ 17යි. මොකද උදාසීන නම් සමානයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපිට ලියන්න පුළුවන් 2.8.7 හරි 2.8.7 කියලා අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. හරිනේ. දැන් එතකොට ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් කීයක තියෙනවද? 3ක තියෙනවා. මේ K L M. එහෙනම් මෙයාගේ ස්ථායී ශක්ති මට්ටම් ගන්න 3යි. ශක්ති මට්ටම් ගන්න 3යි. මෙන්න තියෙනවා ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හරි. ඔච්චර ඔය දෙක තමයි අහන්නේ. ශක්ති මට්ටම් ගන්න මේකේ ඉලෙක්ට්‍රෝන 3ක තියෙනවා නේ 2යි 8යි 7යි 3ක තියෙනවානේ පිටුම් 3ක. ඊළඟට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නේ. හරි. ඔය දෙක දාගන්න. ඔතනින් ඉවරයි. හරි. දැන් එතකොට අද දවසේදී අපි මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස විද්‍යුත් ඍණතාවය හරි ඔය පරමාණු ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය ඔය වැදගත් කොටස් තෝවා. එතකොට අන්න මේ දේවල් ටිකක් පැහැදිලි කරගත්තා හොඳට. එතකොට එහෙනම් මේ ප්‍රශ්නේ එතනින් ඔන්න සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟට අපිට ඊළඟ දවසේදී මේ හා සම්බන්ධ වෙන ප්‍රශ්නයක්මයි තියෙන්නේ. එහා පැත්තේ තියෙනවා ළමයි විද්‍යුත් ඍණතාවය ගැන රචනා ප්‍රශ්නයක්. හතරවෙනි කොටස සහ ඊළඟට තියෙනවා මේ වායු නිෂ්පාදනයකට අදාළ ඔක්සිජන් වායු නිෂ්පාදනයකට අදාළ පරීක්ෂණ ඇටවුමක් සහ ඒ ප්‍රශ්නයක් තියෙනවා. ගණනය කිරීමකුත් තියෙනවා. පල්ලෙහා එතකොට ඊළඟ දවසේ අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරමු. එතකොට අපි මේක MCQ සැලකිය යුතු ප්‍රමාණයක් මම හිතන්නේ සාකච්ඡා කරලා තියෙන්නේ. ඔව්. අමාරු ප්‍රශ්න ටික ඔක්කොම වයි සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට අපිට ඊළඟ දවසේදී හතරවෙනි රචනා ප්‍රශ්නේ සාකච්ඡා කරපුවාම මේ පේපර් එකත් ඉවර කරලා දාන්න පුළුවන්. එතකොට 1 2 3 4 5 පේපර්ස් පහම දැන් අංග සම්පූර්ණව සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට අපිට ඊළඟ අවස්ථාවේදී 6 පේපර් එක පටන් ගන්න පුළුවන්. හරි. දැන් 7 8 9 10 පේපර්ස් ලියලා තිබ්බේ මේ ළමයි ප්‍රමාණය අඩුයි. දැන් මම එදා ටියුට් ගන්න දෙන්න කියද්දි මේ අහගන්න පොඩ්ඩක්